මේ රහස අපි කිසි කෙනෙකුට කියලා නැහැ මේ වෙනකම්. ගෙදර අම්මා තාත්තටවත් මේ රහස කියලා නැහැ. මම මේ විතරයි දැනගෙන හිටියේ. නමුත් අපි අපට මේ රටට ආදරය කරපු ඒ පුද්ගලයා ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම මේක අපටත් වෙන හානියක්, රටටත් වෙන හානියක්, ආණ්ඩුවටත් වෙන හානියක් නිසා අපි මේක ජයග්‍රහණය කරන තුරු මේ රහසක් හැටියට තිබ්බා. මේ රටේ වරාය අධිකාරිය වරායට ආදර කරන මිනිස්සු ඉන්නවා. කැන්ක් එක ට යන ඩොකියුමන්ට් එක අපිට ඒ කියන්නේ යම් ක්‍රමයකින් ලැබෙන සභාව විසින් ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටුවේ රටට ආදරය කරන මිනිහෙක් මේ කුමන්ත්‍රණ වල රහස් මේ. ඔව්. අපිට දෙන ආදරය කරන මිනිහෙක් ජනපතිතුමා යන්න ඉස්සෙල්ලා අපිට දෙනවා. අනාගතයේ දකින්න මිනිසෙක් අපිට යන්න ඉස්සෙල්ලා කියනවා. මට 17 පළකට එන්න කියලා කිව්වා. මේ 17 පළේදිම ඒක තිබුණේ නැහැ. හැබැයි කිසිම වෙලාවක මෙන්න මෙතෙන්ට එන්න කියලා කිව්වේ නැහැ. දැනුම් දෙන තැනට තමයි කිව්වේ. කොහොම හරි අපේ වරායේ තියෙන චෛත්‍ය රාජයන් වහන්සේ යට බුදු කුටිය තමයි මේ අදාළ ලේඛනේ අපිට තියලා කිව්වේ. මෙන්න මෙතන තියෙනවා පුතා මේක අරන් ගිහිල්ලා රටට සේවයක් කරන්න කියලා. එතකොට අපි මේක අතට අරගෙන මේක වැදගත් ලියවිල්ලක් නේ. එතකොට මේක ලොකු පිරිසක් රට කරවන බුද්ධිමත් පිරිසක් නේ මේක හැදලා තියෙන්නේ. කවුරු හරි මේ කැබිනට් සංදේශයක් නේ. කැබිනට් සංදේශයට ඉදිරිපත් කරන ලියවිල්ල. වරාය අනාගතයේ ලියවිල්ල තමයි මේක. එතකොට අපි දැක්ක 51-49 තුල අපි හිතාගෙන හිටිය 51-49 තුල අපිට 51 නෑ කියන එක අපි දැක්කා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ රංගිර ශ්‍රී ලංකා රූපවාහිනිය රටමැද ඉඳන් ගොඩනගෙන දේශපාලන සංවාදයේ නින්නාද සජීවී සංවාදයේ සමගයි රටේ බොහෝ දෙනෙක් ආදරය කරන වැඩසටහනක් අලුත් දේශපාලන කියවීමක් නව දේශපාලන දිශාවක් අපේ රටමැද ඉඳන් සලකුණු කරනවා විශේෂයෙන්ම රටේ ජාතික වශයෙන් දැවෙන ප්‍රශ්න පිළිබඳව යම් කතිකාවක් නිර්මාණය කරන්න අපි මැදිහත් වෙලා තියෙනවා ඉතිහාසයේ. ඒ ඉතිහාසයේ වගකීම් ඉටු කරමින් ඈත මෑත ඉතිහාසයේ සටන් ඉතිහාසයේ අපි බොහෝ ස්ථානවලට ගිහිල්ලා ඒ සටන ජාතික තලයට ගෙනල්ලා බොහෝ තැන්වලට අරන් ගිහිල්ලා තිනවා. මේ නිසාම ජනතාව බොහොමයක් අපට ආදරය කරනවා, අපිට බොහෝ ප්‍රතිචාර දක්වනවා. බොහොම ස්තුතියි සියලු දේවල් වලටම. එතකම නිනද සජීවී සංවාදය අපි කැමති අනාගත දේශපාලන දිශාව ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලන දිශාව නව තැනකට පරිවර්තනය කරන්න අලුත් දිශාවකට අරගෙන යන්න ඔබට අත්වලක් වෙන්නට ඔබේ බලය, ඔබේ ශක්තිය, ඔබේ හැකියාව කොහොමද මේ රටේ දියුණුව වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් එක් කරන්න කියන කාරණේ අපි ඉතා ප්‍රබල ලෙස විශ්වාස කරන දෙයක්. ඒ නිසා ඒ සඳහා ඔබගේ දායකත්වයේ සහභාගීත්වය ඉතා වැදගත් කියන කාරණේත් අපි මතක් කරනවා. එතකම ඔබගේ බලය පිළිබඳව, ඔබගේ හැකියාව, ශක්තිය පිළිබඳව නැවත වතාවක් හිතන්න ඕන කාලයක්. ඒ ඓතිහාසික ජයග්‍රහණයක් මුලා පින්නේ, ඒ ජයග්‍රහණයක් මැදා පින්නේ, ජයග්‍රහණය දැන් අපිට ලැබිලා ඉවරයි. ඔබ දන්නවා පහුගිය කාලේ අපි ප්‍රධාන වශයෙන් මැදිහත් වුණා නින්නාද සජීවී සංවාදය ශ්‍රී ලංකාවේ වරාය රැක ගැනීම සඳහා නැගෙනහිර පර්යන්තයේ පිළිබඳව ඇති වෙලා තිබුණු ආందోලනාත්මක තත්ත්වය සහ ඒ කතාබහ ඇතුලේ අපි බොහෝ දේවල් කතාබහ කරන්න උත්සාහ කළා, ජනගත කරන්න උත්සාහ කළා මේ පිළිබඳ සැබෑ තත්ත්වයන්. අපටත් ආඩම්බරයක් දැනෙනවා මේ මහා සටන ඓතිහාසික ජයග්‍රහණයක් හැටියට පහුගිය දවසක ඒ අදාළ පාර්ශවයන් වෙත ලැබෙනවා. මේ ඒ නිසාම අපි ඔබට දවසක පොරොන්දු වුණා, ඔබට ඉතිහාසයේ දවසක අපි පොරොන්දු වුණා මේ සටන දිනපු දවසට ඒ ජයග්‍රහණය පිළිබඳවත් ඔබට අපි කතා කරනවා කියලා. එම පොරොන්දුවයි අද දවසේ ඉටු කරමින් ඉන්නේ. වරාය සටනේ ඇතුළාන්තය නොකී කතාව. මෙතෙක් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නා කතා බොහොමයක් තියෙනවා අද කතාව ඇතුලේ. ඒ තමයි වරාය සටනේ ඇතුළාන්තයේ අද තත්ත්වය, අදින් පසුව අනාගතයට වරාය කෙබඳු දිශාවකටද යන්නේ කියන කාරණේ. මේ පිළිබඳ තියෙන බිය, සැක, සංකා සහ වෙනත් පුරෝකථනයන් බොහොමයක් තියෙනවා අද දවසේ. ඉන්දියාව එක තැනක, ජපානය තව තැනක, ශ්‍රී ලංකාව තව තැනක, ආණ්ඩුව තව තැනක, මේ නායකත්වය සහ එහි බලය තියෙන අය තව තැන්වල. හැබැයි අපි වරාය දෙන්න, වරාය ජයග්‍රහණය මැද අපි අද කැමති මැදිරියට පිළිගන්න වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ ලේකම් ශ්‍යාමල් සෝමරත්න මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. එතකම අපි එම සංගමයේම ගරු සභාපති වරාය ඉංජිනේරු සංගමේ සභාපති සංජය කුමාර වැලිගම මහත්මයා පිළිගන්නවා අයිබෝන් කියලා. අපි කැමතියි දැන් සටනේ ජයග්‍රහණය පිළිබඳ බොහෝ මාධ්‍ය කතා කළා.
දැන් නිහඬයි. හැබැයි අපි ආය හඬ අවදි කළගත යුතුයි කියලා විශ්වාස කරනවා. මේ සටන තවදුරටත් පවතිනවා කියන විශ්වාසය අපිට තියෙන නිසා ශමල් මහත්මයා මොකද්ද වර්තමාන තත්ත්වය? ඔබ ජයග්‍රහණය ලැබුවා, නිහඬ වුණා. වර්තමාන තත්ත්වය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අතීතයේ චූටි දෙයක් මතක් කරන්න ඕන. මේ සටනේ ආරම්භයේදී අපිට මාධ්‍ය ආවරණ ප්‍රධාන මාධ්‍ය නාලිකාවලින් විවර කරන්න පෙර මේ අපේ ඔබතුමන්ලගේ නාලිකාව දුන්නු සහයෝගය තමයි පටන් ගැන්ම. ඒකට අපේ හෘදයාංගම ස්තුතිය අපේ සංගමය වාණිජ කර්මාන්ත සේවා ප්‍රගතිශීල සේවක සංගමය වගේම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්තය සහ මේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන සියලු දෙනා වෙනුවෙන්ම අපේ ආචාර්ය පූජ්‍ය නාමල්වේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ඔබතුමන්ලා සියලු දෙනාටම පිරිනමන්න සෝදානම්. මේ වගේම අපේ නායක හාමුදුරුවෝ කරන්නා වූ මේ දේශීය වැඩසටහන් නැත්නම් දේශීයව කරන මේ වැඩසටහන් මීට වඩා අතිශයින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා කියන පොරොන්දුවක් දීලම පටන් ගන්න. එතකොට ඇත්තම කතාව දැන් වර්තමාන තත්ත්වය තමයි අපි ජයග්‍රහණය කළ අපිට මේක ජයග්‍රහණය කළ රට මේ වෙනකොට ශ්‍රී ලංකා වරාධිකාරියේ නැගෙනහිර පර්යන්තය දැනට කොටසක් කරලා ඉවරයි. ඉතුරු ටික මීටර 1350යි සම්පූර්ණ දිග 440යි කරලා තිබුණේ. මේ වෙනකොට වරාය අධිකාරියේ ගරු සභාපතිතුමන් කළමනාකාරීත්වය විශේෂයෙන්ම අපේ වරාය අධිකාරී ගරු ඇමතුමන් නියෝජ්‍ය ඇමතුමන් රාජ්‍ය ඇමතුමන් මේ සියලු දෙනා එකතු වෙලාද සැලසුම හදලා අවසන් 1350ම වසර 3ක් ඇතුළත ඉවර කරන්න. ඒ වගේම අලුත් ග්‍රැන්ටි දොඹකර ගෙන්නන්න, ට්‍රාන්ස්ෆර් දොඹකර ගෙන්නන්න, ඒ වගේම ඒ අදාළ පිරවීම් කටයුතු, ඒ කියන්නේ සිවිල් මේ අපි ඒකට කියනවා සිවිල් වැඩ නැත්නම් ඒකේ යටිතල පහසුකම් සංවර්ධනය කරන සියලුම වැඩවලට මූලික අඩිතාලම දමමින් පවතිනවා. මේ වෙනකොට අපි විශ්වාස කරන්න බැරි තරමේ වේගයකින් වැඩ පටන් අරගන්නවා. ඒ වගේම අනිවාර්යයෙන්ම අවුරුදු 3ක් ඇතුළත මේක අවසන් කරනවා. අලුත්ම තත්ත්වය ඒකයි. හැබැයි මේ අලුත්ම තත්ත්වය ගැන මට හරි දුකයි. එළියේ දන්නේ නැහැ. ඒ නිසා ඒකටත් ඔබතුමන්ට ස්තුතියි මේ අවස්ථාව ලබා දීමට මේ අලුත්ම තත්ත්වය අපිට රටට ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. සංජය කුමාර වැලිගම මහත්මයා හම්බන්තොට ඉඳන් ගුටි කාපු සටන් වීරයෙක්. මම නිවැරදි. දැන් මේ ජයග්‍රහණය ළඟ මොකද හිතෙන්නේ ඔබට? මේක ජයග්‍රහණයක් කියන්නේ මේක අපි ලබාගත් ජයග්‍රහණයක් තියෙනවා. එක්ක සටන් කරලා ගත්ත ජයග්‍රහණයක්. ඒ නිසා අපිට ඒ ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. වගේම ලංකාවේ පොදු ජන පෙරමුණට අනුබද්ධිත වැඩිම සමාජිකයෝ ඉන්න වෘත්තීය සමිතියක් විදියට වෘත්තීය සමිතියේ කාර්යභාරය මොකක්ද කියන එක රටට අපි පෙන්වලා දුන්නා. පක්ෂේ මතේ කෙසේ වෙතත් ඒ වෙලාවේ රට වෙනුවෙන් කරන්න ඕන යුතුයකම අපි කරා කියන එකේ වගකීම සහ මුළු රටක්ම එක්කහුව කරලා අරගෙන මේක ජාතික සම්පත රැක ගන්න ලොකු සටනක් දුන්නා. අපි සටන දිනුවා. ඓතිහාසික ජයග්‍රහණය. අනිවාර්යයෙන් පැහැදිලිවම ඓතිහාසික ජයග්‍රහණය. ශමල් මහත්මයා මේ කතාව ඇතුලේ පොඩි පරිච්ඡේද බොහොමයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් එකක් තමයි දැන් මේ සටන වෘත්තීය සමිති පහු කරලා ගිය ඉක්මවා ගිය සටනක් හැටියට අපි දැක්කේ. කොහොමද ඒක එහෙම වුනේ? ඒක මෙහෙමයි ගෞරව සහෝදරයා, අපි දැන් මේ සටන ඉස්සෙල්ලාම මේ වැඩේදී අපිට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි අපි මේක සටනක් විදියට දැක්ක සහ ඒකේ ජයග්‍රහණයත් අපි දැක්කා. මේක අපි ඉබාගාතේ ගිය එකක් නෙමෙයි. හොඳට සැලසුම් කරලා ඒ සැලසුම අනුව වැඩ කරලා දිනු එකක්. ඒ කියන්නේ මේ සටන පටන් ගන්න මේ ආණ්ඩුවෙන් නෙමෙයි. මේ සටන පටන් ගන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගත්තා වූ තීන්දුව තීරණ සලකලා නෙමෙයි. මේ සටන පටන් ගන්නේ 2019 7 වෙනි මාසේ 10 වෙනිදා. ඒ කියන්නේ යහපාලන රජයෙන් මේක නැගෙනහිර පර්යන්තය සම්බන්ධ තීන්දුව තීරණ අරගන්නවා ඉන්දියාව සහ ජපානය සමග. විශේෂයෙන්ම ලංකාවේ විශේෂ ව්‍යාපෘති 10ක් යහපාලන රජයෙන් ඉන්දියාවට දෙන්න පොරොන්දු වෙලා තිබ්බා. ඒවා රාජතාන්ත්‍රික එකඟතා. එතකොට ඒ එකඟතාවය කොහොම හරි ඒ ආණ්ඩු පෙරලියත් එක්ක මේ ආණ්ඩුව කරට වැටුණා. ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ අපි දන්න විදිහට කෙලින් වැඩ කරන ඍජු තීන්දුව තීරණ ගන්න නායකයෙක්නේ. දැන් මෙතුමා ඉන්දියාවට ගිය වෙලාවේ අර පරණ කතාව එනවා. එතුමාට පරණ කතාව අහම එතුමාට ඒක පිළිබඳව යම් තීන්දුවකට ගන්න වෙනවා. එතුමා මම අර අපි මේ පෙර සඳහන් කරා එතුමාට මේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධව
සියලු ඇත්ත කියලා තිබුණේ නැහැ කියලා. ඒ සියලු ඇත්ත නොකියවීම නිසා එතුමා නැගිටින පර්යන්තය පිළිබඳ උපයෝගීතාවය දැනගෙන හිටියේ නෑ ඒ වෙනකොට. ඒ නිසා යම් වචනයක් ඉන්දියාවට දුන්නා. නැත්තම් මේක අපි කරමු හරි බලමු හරි කියන්නේ එතුමා මේ වචනේ පිළිట్లా වැඩ කරන්න උත්සාහ කරේ මොකද ඍජු තීන්දුව ගන්න නායකයෙක් නිසා. ඒ නිසා අපි ඒකත් අවබෝධ කරගත්තා. දැන් මේක නිකන් අර හුදු සටනක් කරන්න ගියේ නෑ. අපි මේක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳව, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පිළිබඳව. ඒ වගේම අපිට මේක කොහොමද කරගන්න ඕන කියලා ඒකේ අපිත් එක්ක හිටිය කට්ටියගේ මනෝභාවයන් මේ සියල්ලම අපි ඇනලයිස් කරලා තමයි මේ සටන අපි නිර්මාණය කරන්නේ. එතෙන්දී අපි විශේෂයෙන්ම කියන්න ඕන අපි ඉස්සෙල්ලාම උත්සාහ කර අපි වෘත්ති සමිති 23 එකට ගන්න අපි එක් කරා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට. එකිනෙකට වෙනස් එක එක කඳවුරු වල හිටිය වෘත්ති සමිති ඔක්කොම එක තැනකට ගෙනාවා. ගෙනහල්ලා විපක්ෂ කණ්ඩායම අපි ආණ්ඩු පක්ෂය පළවෙනි වතාවට තමයි ආණ්ඩු පක්ෂයේ මේ වෘත්ති සමිතියක් මේ විදිහට මේ වැඩේට ගියේ. මේකට එක එක කතා කිව්වා. නාට්‍යයක් කිව්වා මේ මැද යනකොට අපේ කණ්ඩායම් පවා මේක නාට්‍යයක් කිව්වා මේක මේ තිර රචනය මේක කොමිස් ගහනවා කිව්වා. ඒ ඔක්කොම අපිට අර බල්ලන්ට ගල් ගහන්න නැවතුනොත් ගමන යන්න හම්බෙන්නේ නැහැ නේ. ඒ නිසා අපි ඒ ගල් ගහන්න එක හෝ උත්තර දෙන එක පිළිබඳව සැලකිලිමත් දැක්වුණා. අපි අපේ ගමන ගියා. ඒ ගමනේදී අපි ඉතාමත් උපායශීලී ලෙස අපි මේක ජයග්‍රහණය කරනවා. මේක තනි කණ්ඩායමක් විදිහට කරපු එකක් නෙමෙයි. මේක විශේෂයෙන්ම අපි සංජය කුමාර වැලිගම එතුමා මේ මම මේක එළියට බහැලා දැඟලුවට මේ තමයි අපේ හයිය. මෙයා තමයි මේකේ න්‍යෂ්ටිය. මෙයා එක තමයි මගේ වැඩ ටික යන්නේ. මෙයාත් එක්ක කතා කරලා සහ මම හැබැයි එතෙන්දී මම එක එක දේවල් මට නිදහස දෙනවා. මෙයා සම්පූර්ණයෙන්ම ශාමල්ලා ඒවා මේක කරන්න මේ බලන්න මේ තුල අපි සැලසුම් කරනවා ආණ්ඩු පක්ෂයේ වෘත්ති සමිතියක් විදිහට අපිට ආණ්ඩුව ඇත්තටම අපිට මේ ආණ්ඩුව ගෙදර යවන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව මේක ගෙදර යවලා ගේන්න එකක් නැහැ. ඒ නිසා මේ රටට ගැලපෙන ආණ්ඩුවක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා. මේකේ ඒ ප්‍රතිපත්තිය තුල රඳවන්න තමයි අපි මේ සටනත් නිර්මාණය කරන්නේ. එතකොට මෙතෙන්දී අපි මේක කාගේවත් අතර යන්න දෙන්නේ නැහැ. එතකොට අපි මේක පක්ෂ විපක්ෂ ජාතික සංවිධාන මේ ඔක්කොම එකතු කරනවා. ඒ එකතු කරනකොට මම මූලිකත්වය ගන්නෙ. විශේෂයෙන්ම මේකෙදී ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, ඒ වගේම මැදගොඩ අබිදිස්ස හාමුදුරුවෝ මේකේ පුදුම කාර්යභාරයක් කරනවා. ඒකම උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ, ඩොක්ටර් වසන්ත බණ්ඩාර මේ මිනිස්සුන්ට මම මේක ගිහිල්ලා අපි හදනවා ප්‍රසන්ටේෂන් එකක්. ඒකෙදි විශේෂයෙන්ම අපේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂකතුමන් නිහාල් කැප්පෙටිපොළ එතුමා අපිට දෙනවා හොඳ තොරතුරු ටිකක්. අපි ප්‍රසන්ටේෂන් එකකින් අපිට අවශ්‍ය ටික අරගෙන මම මේ හැම කෙනා ගාවට මැල්ලේ හාමුදුරුවෝ, මැදගොඩ අබිදිස්ස හාමුදුරුවෝ, උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ, අපේ කවුද ඩොක්ටර් වසන්ත බණ්ඩාර, ඊට පස්සේ අපේ ඩොක්ටර් පාදෙනිය මේ කියන ජාතික වැඩපිළිවෙල තුල හිටිය බහුතරයක් ගාවට මම යන්නේ. ජාතික බලවේග සියල්ලටම ගිහිල්ලා මම මේ ප්‍රසන්ටේෂන් එක දාලා කතා කරනවා. මං කතා කරේ ආණ්ඩු පෙරලන්න නෙමෙයි. මං කතා කරේ මේ ගෝඨාභය හෝ මහින්ද හෝ පන්නන්න නෙමෙයි. මං කතා කරේ රෝහිත අබේගුණවර්ධන විරුද්ධව නෙමෙයි. මං කතා කරේ වරාය කල්පනාකාරීත්වයට විරුද්ධව නෙමෙයි. මං කතා කරේ නැගිනර පර්යන්තයේ අවශ්‍යතාවය සහ ඒකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. ඒක තුල මම කතා කරපු සියලු දෙනා මං කිව්ව කතා පිළිගත්තා. අපි ජයග්‍රහණය කරේ එතන එක පොයින්ට් එකක්. තව ගොඩක් කතා තියෙනවා. ඒක පොයින්ට් එකක්. ඒ තුල අපිට පුළුවන් වුණා රටේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සියලු දෙනාම නැගිනර පර්යන්තය රටට තියෙන්න ඕන කියන මතේ අපිට පිටවන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම පාරේ තැඹිලි කපන සහෝදරයාගේ ඉඳන් කුණු ටික අතු ගන්න සහෝදරයාගේ ඉඳන් මේ රටේ ඉහළම විද්වතා දක්වා කියන්න පටන් ගත්තා නැගිනර පර්යන්තය අපිට ඕන. ඒ මතේ හැදුවේ අපි දැක්ම ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඒ කට්ටියගේ ඒ ස්වරූප සහ ඒ කට්ටියගේ හැසිරීම ඒ දේවල් එක්ක ඊට පස්සේ මේකට විරුද්ධව ඉන්න කණ්ඩායම් වල හැසිරීම සහ මේ සටන භාවිතා කරලා වෙන අරමුණු වලට යන්න ගිය කට්ටිය පිළිබඳවත් අපි අධ්‍යයනය කරා. ඒ කියන්නේ අපිව භාවිතා කරන්න දැන් මේ සටන භාවිතා කරලා වෙන අරමුණකට යන්න. එහෙම කතා තිබුණා. එහෙම තිබුණා. සටන ඇතුලේ තිබුණා. හැබැයි ඒවට යන්න දුන්නේ අපි. මොකද ඒවට යන්න එහෙම වුණොත් අපි ෆේල් නේ. මේකේ සම්පූර්ණ නායකත්වය අපි අරගත්තේ ඒ කිසි කෙනෙක්ට ඒ අවස්ථාව ගන්න බැරි වෙනවා. ඒ ආපු කණ්ඩායම් හිතන්න බෑද මේ අපි නිසා නැත්නම් ඒ කණ්ඩායම් නිසා ඔබතුමාලා දිනුවා කියලා කට්ටියක දේශපාලන හයිය සහ බලය නිසා දිනුවා කියලා. ඒක කමන්නේ නේද? ඔව් අපි කියන්නේ ඒක අපි මේකේ කියනවනේ පෙරදුනා නම් ශාමල් වැලිගම. දිනනකොට පියවරු අර කතාවක් තියෙනවා ජයග්‍රහණ පියවරු කොටයි කියලා. ඒ නිසා අපි ඔබතුමා අහුවා නිශ්ශබ්දය කියලා. ඉතින් අපි නිශ්ශබ්ද වුණේ ජයග්‍රහණය කරා කියලා හිතාගෙන දායකත්වය හැමෝම දුන්නානේ. ඔබතුමාලා වගේම මේකට බැනපු අය ඒකත් යම් දායකත්වයක්. අපිට ඒ බයිනකොටත් අපි පොඩි මොරාල් එකක් ආවා. අතරින් නෑ මේක කියලා. අපි මේ සියලු දෙනා අද මේ බැනපු කට්ටිය තමයි සමහරලාට වැඩිපුරම මේකට සපෝට් කරා කියලා කියන්නේ. අපි ඉතින් සද්ද නැතුව බලන් ඉන්නවා. ඒක බොහොම උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. ඒ කට්ටිය ජයග්‍රහණය සමරන එක අපිට සතුටක්.
මේ දැන් සංජය කුමාර මහත්මයා දැන් ඉන්දියාව තව පාර්ශවයක් නෙමෙයි. ජපානට වඩා අපේ වැඩිපුර කතා බහට ලක් කරේ අදානි ගැන. දැන් එතකොට ඒ සමාගම් පාර්ශවය සහ එකී පාර්ශවයන් අතර හොඳ හිතට මේක බලපෑවේ නැද්ද සදීප්ම? ඒ සම්බන්ධව මොකද්ද දැන් තියෙන වර්තමාන තත්ත්වය? දැන් අපිට අදානි පිළිබඳව ගැටලුවක් නැහැ. දැන් තියෙන්නේ අපිට ඉන්දියාව පිළිබඳව ගැටලුවක්. දැන් ඉන්දියාව තමයි තීරණය කරන්න ඕනේ අදානිද කවුද කියන එක. මොකද දැන් බටහිර පර්යන්තයක් සම්බන්ධව දැන් කතා බහකට ලක් වෙනවනේ. මොකද අපි යෝජනා මාලාවක් ඉදිරිපත් කරා අතිගරු ජනාධිපතිතුමා වෙත කරුණු 6කින්. එතකොට යෝජනා මාලාවේ අපි ජනාධිපතිතුමා සමග කරපු සාකච්ඡාවේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ 57 වෙනි ඡේදයේ අපි එතුමට ආවර්ජනය කිරීමක් කරා. එතකොට ඒ ආවර්ජනය තුල නැගෙන්න පර්යන්තයේ කඩනමින් ආරම්භ කරන්න ඕන කියන එක පළවෙනියෙන්ම තියෙනවා. ඒක අපි කරා. 2020 10 වෙනි මාසේ 27 නැගෙන්න පර්යන්තයේ ක්‍රියාත්මක කරන ක්‍රියාන්විතයක් බවට පත් කරා නැගෙන්න පර්යන්තේ. එතකොට මේ සටන ආරම්භ වෙනකොටත් මං හිතන්නේ කෝටි 57ක වගේ ආදායමක් අවුරුදු 5ක් තිස්සේ වේලි වේලි තිබිච්ච පර්යන්තයක මූලික ආදායම නෙමෙයි සාමාන්‍ය නැව්ගත කිරීම වල ආදායම පමණයි. එතකොට ඒ තුල අපි ශ්‍රී ලංකා වරාය අධිකාරියට විශාල මුදලක් හිමි කරලා දුන්නා. ඒ වගේම මේක පර්යන්තයක් බවට පත් වෙලා. එහෙමත් නැත්නම් නැගින්න පර්යන්තයේ ක්‍රියාත්මක කරන ස්ථානයක් බවට පත් කරන්න. ඒක යථාර්ථයක් බවට පත් කරන්න මූලිකම කටයුතු සූදානම් කරේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා. ඔව්. එතකොට ඒකේ අයිතිවාසිකම එතුමාට තියෙන්න ඕනේ. එතුමා මේ යෝජනාව ගෙනාවේ නැත්නම් ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක ගහපු ගිවිසුමත් එක්ක අපිට අද මේ නැගින්න පර්යන්තේ නැහැ. 2002 UMP ආණ්ඩුව රිගෙනියන් ශ්‍රී ලංකා යටතේ ගෙනාවේ ජයබහළු පර්යන්තයේ අධියර 1 2 3 4ත් එක්කම ප්‍රයිවට් කරන්න. එහෙමනම් මේ වෙනකොට මේ සියලු දේ පුද්ගලීකරණය වෙලා ඉවරයි. නමුත් මේ පර්යන්ත තුනෙන් දෙකක් PPP ක්‍රමයට ක්‍රියාත්මක කරන්නත් නැගෙන්න පර්යන්තයේ 100% ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන්නත් පැහැදිලි අනාගතය දකින තීන්දුවක් ගත්තේ එදා මහින්ද රාජපක්ෂ මහත්තයා 2005. ඒ තීන්දුවේ ප්‍රතිඵලයෙන් තමයි අපිට මේ නැගෙන්න පර්යන්තයක් හිමුනේ. එතකොට මේ නැගෙන්න පර්යන්තයේ පෙන්නලා ජයබහළු පර්යන්තයේ අධියර 5ක් පෙන්නපු කැරට්ටාලයට ගෙන ආපු කැරට්ටාල තුන තමයි අපි නැගෙන්න පර්යන්තයේ බාගත්තේ. පළවෙනි අරගල ඒක. අපි මේ නැගෙන්න පර්යන්තයේ බාගත්ත නිසා තමයි මේක සටනක් උනේ. ඒ නැගෙන්න පර්යන්තයේ මේ ජංගම මේ ගැන්ටි දොඹ කර දුන්න අපි ඒ වෙලාවේ සටනක් කරලා එහෙම නැත්නම් ඒ වෙලේ හිටපු අපේ විශේෂ අමාත්‍යවරයා ජොන්සන් ප්‍රාන්දු අමාත්‍යවරයා සමග සුවදතාවයෙන් හරි පොඩි බලපුලුවන් කාර්කමක් පෙන්නලා හරි අපි කොහොම හරි ඥානාන්විතව අපි ඒක ගොඩබාගත්තා නැගෙන පර්යන්තේ. ඒ ගොඩබාගත්තේ නැත්නම් අද මේ නැගෙන පර්යන්තයක් ගැන සාකච්ඡාවක් ඇති වෙන්නේ නැහැ. එතනින් තමයි අපි ඉස්සෙල්ලාම වටිනාකම ගත්තේ. ඒ කියන්නේ පළවෙනි සටන අපේ. ඔව්. නැගෙන පර්යන්තේ. ඉතින් ඒත් එක්ක දැන් හොඳ තැනකට අවිල්ලා තියෙනවා. මොකද අපි බටහිර පර්යන්තය ගැන කඳහන් වෙන්නේ 2005. අපි එතෙන්ට එමු. ශාමල් මහත්මයා මේ කතාව ඇතුලේ තව අපිට විශ්වාස කරන්න පුළුවන්ද බැයිද කියලා අපි දන්නේ නැහැ. ඒතකොට මේක ඇතුලේ තියෙනවා මේ ඇත්තටම මේක දිනවද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. තවත් මේ සම්බන්ධව ඇතැම් මැති ඇමතිවරු මේක දිය යුතුයි දෙන්න ඕනේ මේක කරන්න බෑ කියන තව ජනමතයක් හැදෙනවනේ වෙන පැත්තකින් මේ තොරතුරු යනවා සමාජගත වෙනවා. දැන් මේ කසුකුසුවත් එක්ක දැන් ආණ්ඩුවේ යම් හැසිරීම එක්ක ගන්න තීන්දුව ආපසු හැරවෙනවා ඒව සතියෙන් දෙකකින් වෙනස් වෙනවා කියලා පොදු චෝදනාවක් තියෙනනේ ආණ්ඩුවට. ඒක ඇතුලේ අපිට සැක නැද්ද මේක ආය වෙන සැලසුමක් ඇතුලේ අවදානමක් නැද්ද අපිට මේ ජයග්‍රහණය ඇතුලේ? ඇත්තටම අවදානමක් තියෙනවා. ඒ අවදානම තියෙන්නේ මේ සැකය තුල නෙමෙයි. මේ රටේ පවතින නීතිය තුල. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා උපදෙස් දීලා ජනාධිපතිතුමා උපදෙස් දීලා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් පේපර් එකක් දානවනේ. ආයෙ කැබිනට් පේපර් එකක් දාන්න පුළුවන් මේක විකුණන්න. ඒක කිසි තර්කයක් නැහැ. ඒක මේ ආණ්ඩුවෙන් වෙන්න පුළුවන්. ඒක මේ ආණ්ඩුවෙන් වෙන්න පුළුවන්. ඊළඟ ආණ්ඩුවකින් වෙන්න පුළුවන්. වෙන ඇමතිවරයෙක්ගෙන් වෙන්න පුළුවන්. ඒක අපිට මම එකයි කිව්වේ අපේ මේ ජයග්‍රහණයේ අන්තිම දවසේදී
රටක් විදිහට අපි දිනන්නේ මේ ආර්ථික මර්මස්ථානයන් අත්තනෝමතිකව රටට පාඩු විදිහට විකුණන්න ආයෝජනය කරන්න ඒ විදිහේ තීන්දුව తీරන පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයට ගන්න බැරි වෙච්ච දවසකට. මොකද කැබිනට් මණ්ඩලය කියලා කියන ආණ්ඩුව. ඒතර ඒ ආණ්ඩුවේ කට්ටිය තීරණය කරපුවම කැබිනට් මණ්ඩලය විරුද්ධ වෙන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් එහෙමනේ සම්ප්‍රදාය 78 ඉඳන් යන්නේ මේ විදිහටනේ. ඒතර ඒ කට්ටිය තීන්දුව කරනවා මේක දෙනවා කියලා දුන්නා. දැන් හම්බන්තොට දුන්නා 99කට කවුරුත් කතා කරේ නැහැ. එතකොට පාර්ලිමේන්තුව තුල දැන් සමහර කට්ටිය කියනවා මේ වෘත්තීය සමිතිය මොනවද කරේ අනම්මනම් අපි අහන වෘත්තීය සමිතිය නෙමෙයි ආණ්ඩුව මොනවද කරේ විපක්ෂ මොනවද කරේ. එතකොට හැමෝටම මේක තියෙනවා රට මොනවද කරේ. ඒ නිසා ඔය හැමදේම වෙන්නේ අර මම කිව්ව නීතිය නැති නිසානේ. ඒ නිසා මේක අපි විශ්වාස කරනවා අපේ ආණ්ඩුවට පුළුවන් අපිට අපි හදපු ආණ්ඩුවනේ අපිට පුළුවන්කම තිබුණා අපේ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්තිය තුල ඉන්න මෙන්න මේ අවස්ථාව නිර්මාණය කරලා දෙන්න. ඒක පිහිටුවා කටයුතු කරන්න. එහෙම නොවුනොත් මොකද වෙන්නේ කියලා අපි අර මං කිව්වේ අපේ උපායශීලී සැලසුම් වල අපි පෙන්නුවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒක ජනාධිපතිතුමා පිළිගත්තා. ඒකට අපි ඉස්සරහදී යමු කතා කරමු. එහෙම අවස්ථාවක් අපිට නිර්මාණය වුණා ස්වභාව ධර්මය. මම මුල දවසේත් කිව්වා අපි මේක කළේ ඇත්තම ගමගේ මහත්තයෝ අපි මේක කළේ අපේ ජීවිතය පරදුර තබලා මේ සටන ගෙනිච්චේ. අපිට බය තිබුණා අපේ ආණ්ඩුව ගැන නෙමෙයි. ගෝඨාභය මහත්තයා අපිට ගහයි හෝ මහින්ද මහත්තයා අපිට ගහයි හෝ රෝහිත ඇමතුමා අපිට ගහයි කියලා නෙමෙයි බය තිබුණේ. ඒ මිනිසුන්ගේ account එකට යන්න අපිට වෙන පාර්ශවයන් වලින් ප්‍රශ්නයක් වෙයි කියලා අපිට බය තිබුණා. අපි දන්නවා මහින්ද මහත්තයා අපිට ගහන්නේ නැහැ කියලා. අපි දන්නවා ගෝඨාභය මහත්තයා අපිට ගහන්නේ නැහැ කියලා. අපි ඒ තරම් අපි අවංකව වැඩ කරපු මිනිස්සු ආණ්ඩුව හදන්න. ඒ නිසා ඒ කට්ටියට අපිට ගහන්නේ නැහැ. අපි කියන දන්නෝ මේ අපේ වෙන අරමුණු තිබුණේ නැහනේ. අපිට බය තිබුණේ අපිට මේ මිනිසුන්ගේ account එකට යන්න පහුගිය කාලේ වුණා වගේ. අපේ පිකට් එකක් යන වෙලාවේදී අපේ එකෙක් ගලක් ගැහුවොත් මේ අනාතරේ අපේ කණ්ඩායම් ගණනාවක් හිටියනේ. ඇටැක් එක කොහොමද කියලා අපි දන්නවනේ. අපි ඒව පවා මේකෙදි සැලසුම් කළා. යන විදිය කොහොමද කරන්නේ කොහොමද? ඒකට එන මිනිස්සු කවුද? ඒව පවා සැලසුම් කළා. මේ සටනේ බොහෝ හෙළිදරව් බොහොමයක් තියෙනවා රටට. සෑහෙන්න තියෙනවා. මොකද අපිට බය හිතුණා. මොකද මේ සටන මම කිව්වේ මේ සටන අපිට අපේ අරමුණ නැගින පර්යන්තයේ බේරා ගැනීම උනාට මේ සටනට එකතු වෙච්ච සමහර බහුතරයක් පාර්ශවයන්ට තිබුණා මේ නැගෙනහිර පර්යන්තය බේරා ගැනීම තුල ඒ සටන ආණ්ඩු විරෝධී සටනක් බවට පත් කරන්න. එහෙම නැතුව හිටිය එකම කණ්ඩායම වැලිකම ප්‍රමුඛ අපි විතරයි. අනිත් ඔක්කොම විපක්ෂනේ. එදා ආණ්ඩු පක්ෂය ඒ කට්ටිය. එදා අපි විපක්ෂේ. අපි විපක්ෂ විදිහට අපි නායකත්වයේ දුන්නා. දැන් ආණ්ඩු පක්ෂේ වෙලත් අපි නායකත්වයේ දුන්නා. ඒතකොට හැබැයි අපි ආණ්ඩුව ආරක්ෂා කරගන්නත් ඕන. අර විපක්ෂවල ආණ්ඩුව පෙරලන්න. ඒ කණ්ඩායම තමයි අපිත් එක්ක මේක රකින්න හිටියේ. මං කියන ඔක්කොම නෙමෙයි. යම් පිරිස්ට අවශ්‍යතාවය තිබුණා මේ සටන භාවිතා කරලා ආණ්ඩුව පෙරලන්න. ආණ්ඩුව මොකද ඉන්දියාව හිර වෙනකොට හරි චූන්නේ විපක්ෂයට. ඉන්දියාවෙන් අපිට ප්‍රෙෂර් එකක් දෙනකොට ණය දෙන්න හරි දුන්න ණය ආපු ඕන හරි මොනවා හරි කරනකොට අපි තුන් සම්බාධක පනවන්න හදනකොට ගෝඨාභය ෆේල් වෙනකොට ඔහොමනේ බලාපොරොත්තු වෙන විපක්ෂය. ඒතර අපේ මේ කාර්යභාරය තුල ඒ තැනට පොඩ්ඩක් තල්ලු වුණානේ. එතකොට සමහරලාට අර අනිත් කණ්ඩායම් ප්ලෑන් කළා අපිව තව දුරටත් ඒක යවන්න. අපි හරක් නෙමෙයි. අපේ අරමුණ අපේ හිටියා. අපිට මේ ආණ්ඩුව වැරදි දේ කරනකොට වැරදි. අපේ ආණ්ඩුව උනත් වැරදි නම් වැරදි. හරි දේ හරි. හැබැයි මෙතෙන්දී නගර පර්යන්තයේදී අපි මේ මාතෘකාව කිසි කෙනෙක්ට භාවිත කරන්න අපි දුන්නේ නැහැ. අපේ ජයග්‍රහණ අපි ආණ්ඩුවේ වෘත්ති සමිතිය විදිහට අපි ජයග්‍රහණ දෙකක් ගත්තා. එකක් තමයි නගර පර්යන්තයේ බේරා ගැනීම. දෙවෙනි එක අපිව භාවිතා කරන්න දුන්නේ කාටවත්. සටන අවභාවිත කරේ නැහැ. සටන අවභාවිත කරන්න දුන්නේ අපි. ඒක තමයි අපි ගත්ත අපේ සමිතිය විදිහට ගත්ත ලොකුම ජයග්‍රහණය. ඒකට හේතුව තමයි මේකෙදි මේ සටන මං කිව්වේ දිනන්න ප්ලෑන් කරපු එකක් මිසක් ඇදයි යන්න ප්ලෑන් කරපු එකක් නෙමෙයි. අපිට මතකයි ඔබ දවසක කිව්වා ඔබ බොහොම එඩිතරව ප්‍රකාශ කළා යම් දවසක මම හිතන්නේ ඔය අසුනම තමයි ඔබ වාඩි වෙලා හිටියේ. අපිට පෙර දර්ශන තියෙන අවශ්‍ය නම් කියන්නේ මේක දෙනවා නම් දෙන්න වෙන්නේ අපේ සහෝදරුන්ගේ මල කඳන් උඩින් වයි කියන කතාවක් ඔබ අපිට කිව්වා. ඒ කියන්නේ ජයග්‍රහණයම දිහා බලාගෙන මේ සටන දියත් කළා. නමුත් මේ සටන පිටිපස්සේ බොහෝ අනුකතා බොහොමයක් තියෙනවා. පිටපත් බොහොමයක් තියෙනවා. ඇතම් දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන මතය සහ දේශපාලන වමනාව වෙනුවෙන් වරාය සටන පාවිච්චි කළාදෝ කියලා සැකයක් තියෙනවා. පොදුවේ එළිය කතාවක් ඇති වුණා. දැන් අන්න වරායේ සටනේ ජයග්‍රහණය බෙදා ගන්න කට්ටිය අර්බුදයකින්ම කියලා අපේ ප්‍රශ්නෙත් අවශ්‍යයි ඔබට මතක් කරන්න ඔබෙන් අහන්නට.
ඊට කලින් අපිට කාලය ඇවිල්ලා තිනවා විරාමයකට යන්න. ඔබ එක්වන්නේ නින්නාද සජීවී සංවාදයේ සමග අපි අද කතා බහ කරන්නේ වරාය සටනේ ඇතුළාන්තය පිළිබඳව. තවත් ඉතිරි වෙලා තියෙන කාරණා බොහොමයක් තියෙනවා වරාය පිළිබඳව. අපි වරාය සටන සංවාදයක් හැටියට ආරම්භ කළේ ඒ වරාය සටන ජයග්‍රහණය විතරක් නෙවෙයි රටේ ජාතික සම්පත් විකිණීම සම්බන්ධ පෞද්ගලිකරණය සම්බන්ධව මේ රාජ්‍ය ප්‍රතිපත්ති ස්ථාවර කරන්න ඒවා ශක්තිමත් කරන්න අනාගත පරපුර වෙත ජාතික සටන ජාතික සටනට පටපවන්න ලෙස තමයි මේ සංවාදය අපි ගෙනාවේ. රැඳෙන්න අප සමග පිළිගන්න කෙටි විරාමයකට. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. වරාය සටනේ ඇතුළාන්තය නොකී කතා බොහොමයක් ඉතිරි වෙලා තියෙනවා ඔබට පවසන්නට. මේ කතාව අද අපි සංවාදයකට ගෙනාවේ නැත්තම් මේ සමස්ත ගලායෑමේ අඩුවක් තියෙන නිසා තමයි අපි ආරාධනා කරේ නැවතත් වරායේ මේ සටන් මෙහෙවපු පුරෝගාමීන්ට. මම කැමති සංජය කුමාර වෙලිගම මහත්මයා ඔබ ළඟට එන්නට ඊට මත්තෙන් අපි ඔබට ආරාධනා කර සිටිනවා 066 22 83 608 609 එන්න පුළුවන් මැදිරියට මේ පිළිබඳව ඔබට කතා කරන්න ඔබේ ප්‍රශ්නයට ඔබේ යෝජනාවට ඔබේ අදහසට අපි ඉඩකඩක් ලබා දෙන්න සූදානම් අද දවසේත් තිරේ දිසුණංක ඔස්සේ එන්න පුළුවන් මැදිරියට 066 22 83 608 609 සංජය කුමාර මහත්මයා දැන් ඔබ කලිනුත් සඳහන් කළා මේ නැගෙනහිර ජයග්‍රහණයත් එක්කම කතාව මාරු වෙනවා බටහිරට. මොකද්ද මේ බටහිර ගැන තියෙන ඇත්ත කතාව? ඇත්තටම බටහිර කියන්නේ බටහිර තාම පරන්තයක් නැහැනේ. බටහිර කියන්නේ නිර්මාණය වෙච්ච කොළඹ දකුණු වරාය තුල නිර්මාණය වෙන පරයන්ත තුනෙන් දෙකෙන් එකක්. එතකොට මේ තුල දැන් පෙන්වන්න පුළුවන් අපිට මේ තියෙන්නේ කොළඹ CICT සමාගම. එහෙම නැත්නම් ජාත්‍යන්තර කොළඹ දකුණු වරාය ඉස්සෙල්ලාම ඉදි කරපු පර්යන්තය. ඒ කියන්නේ CICT සමාගම. එතකොට මේ කොළඹ දකුණු වරාය ඉදි වෙන්නේ කොළඹ දකුණු වරාය කියන මේ බ්‍රේක් කෝට් එක තුල ගර්භය තුල. මේ තමයි බ්‍රේක් කෝට් එක. එතකොට මේ ගර්භය තුල තමයි මේ කොළඹ දකුණු වරාය නිර්මාණය වෙන්නේ. මේ නිර්මාණය වෙන පර්යන්ත තුනෙන් එකක් තමයි CICT සමාගම දැනට 2011 පටන් ගත්තේ. එතකොට දැන් මේ පස්නාවගත අපේ නැගෙන පර්යන්ත ECT එක. ECT එකේ දැනට මීටර් 440ක් නිම කරලා අවසන් කරලා තියෙනවා. මේ කහ පාටින් නිර්මාණය වෙන්නේ ඒ ටික. මේ ඉදිරියට නිර්මාණය වෙන්න තියෙන 1350 දක්වා නිර්මාණය වෙන්න තියෙන තමයි මේ කඩේරකින් නිර්මාණය කරලා තියෙන්නේ. මේ ටික හදලා ඉවර කරන්න තමයි ඔය ඉන්දියානු අදානි සමාගමත් එක්ක 51/49 තුල කතාවක් ඇති වුණේ. ඒකට විරුද්ධව තමයි අපි සටන් කරේ. ඒ සටන අපි ජයග්‍රහණය කරලා තියෙනවා. මේ ජයග්‍රහණය අපි බටහිර පර්යන්තයකට පාව දුන්නයි කියලානේ දැන් නිර්මාණය වෙලා තියෙන කතාවක්. මේක නිර්මාණය වෙන්නේ මේ අද නෙමෙයි. මේක නිර්මාණය වෙන්නේ මේ කොළඹ දකුණු වරාය නිර්මාණය කරනකොට 2002 ඉරිගේනියන් ශ්‍රී ලංකා යටතේ UMP ආණ්ඩුව මේක ගේනකොට යලි පුබුදුම ශ්‍රී ලංකා කියන වැඩසටහනට තමයි මේක ගේන්නේ. ඒ ගේනකොට මේ මුළු කොළඹ වරායම පුද්ගලීකරණය කරන්න තමයි එතන සඳහන් වෙන්නේ. අපිට මේ බලා ගන්න පුළුවන් දැත්තට මේ වරායක් තියෙනවද කියන කාරණේ එතන දර්ශන වලට යන්න පුළුවන් නම් අපිට වඩා පැහැදිලි වෙයි. මම හිතන්නේ ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම වරායක් අපිට තියෙනවද? ඇත්තටම වරායක් තියෙනවා කොළඹ දකුණු වරාය. මේ කොළඹ දකුණු වරාය තුල තමයි මේ පර්යන්ත තුන නිර්මාණය වෙන්නේ. මේ කොළඹ දකුණු වරාය තුල තමයි ඔබතුමාලා මේ දකින්න ඔය රතු පාට ගැන්ටි දොඹ කර සවි කරලා තියෙන්නේ CICT සමාගම. ඔය පේන්නේ CICT සමාගම. එතකොට මේ තුල තමයි සම්පූර්ණ නිර්මාණය. ඔය පේන්නේ නැගෙනහිර පර්යන්තය. ඒ කියන්නේ මට පේන දකුණු දෙසින් මේ දෙක අතරේ ගර්භය තුල තමයි අර කෙළවරෙන්ම පේන බ්‍රේක් කෝට් එකක් දිය කඩනය. ඉරක් වගේ මුහුද පැත්තෙන් ඔය ගොඩබිම පැත්ත මුහුද පැත්තට වෙන්න. ඔය පේන ඔබට පේනවා ඇති අර දුරින් මුහුදෙන් ඔහොම දර්ශනය රයිට්. ඔය මැදින් මේ පර්යන්ත දෙක මැදින් පේන්නේ කෙළවර. පේනව නේද දිය කඩනයක්. ඒක තමයි කොළඹ බටහිර පර්යන්තේ නිර්මාණය වෙන්නේ. තාම මහ මුහුදක් තියෙන්නේ. හිතන් ඉන්නව උතන හදන්න. හිතන් ඉන්නව මෙතන හදන්න. මේක තමයි නිර්මාණය කරලා තියෙන තැන. මෙතන ආසියාවේ පර්යන්තයක් නෑ දැන්. පර්යන්තයක් නෑ. වැලි කැටයක දෙයක් නෑ උතන. දකුණු ආසියාවේ තියෙන විශාලතම දිගම පර්යන්තය බවට පත් වෙන්නේ මේ බටහිර පර්යන්තය. ලොකු ධාරිතාවක් තියෙනවා.
ඉතින් 2026 තමයි මේක ආරම්භ කරන්න සූදානම් වෙලා තියෙන්නේ. 2036 වෙනකොට අවසන් වෙන්න ඕනේ. තව කල්ප ගානයක් තියෙනවා. ඒ පාවා දෙන්න තරම් එකන වරායක් තිබෙන්නේ නැහැ, සටනක් තිබෙන්නේ නැහැ. තව කතාවක් ඔතන තියෙනවා. දැන් අපි මුලින් කිව්වනේ මේ දකුණු දියකඩනේ හදනවනේ. හදනකොට පර්යන්ත 3ක් තමයි අලුතෙන් නිර්මාණය කරේ. ඇයි මෙහෙම කරේ? මෙහෙම කරන්න හේතුව තමයි කොළඹ වරායට. ඒ කියන්නේ අපි කොළඹ වරාය කියන ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගැඹුරින් වැඩි පර්යන්තයක් නැහැ. ගැඹුරින් වැඩි පර්යන්තයක් හදන්න ඕන කියලා තීරණය කළා. තීරණය කරලා ඒ පැත්ත ප්ලෑන් කරනකොට එදා හිටිය සභාපතිවරු, ඇමතිවරු, ජනාධිපතිවරු තීරණය කරා එකක් හදන්න ඕනේ නැහැ. අපි මේ අනාගතයට ගැලපෙන 3ක් හදමු. ඕක තමයි සැලසුම් කරේ. ඊට පස්සේ පර්යන්ත 3ක් හදමු. ඒ පර්යන්ත 3 තමයි වෙස්ට් එක, සවුත් එක, ඊස්ට් එක. නැත්තම් බටහිර, දකුණ, නැගෙනහිර කියලා සැලසුම් කරේ. මේක කරන්න දැන් මේවන මේ සැලසුම මුලින්ම බ්‍රේක් කෝටර් එක තමයි හැදුවේ. ප්ලෑන් කළේ. බ්‍රේක් කෝටරේ ඩොලර් මිලියන 400ක් ඕන. අපි ගාව 100යි. 300ක් ඉල්ලනවා එක එක බැංකු වලින්. කවුරුත් දෙන්නේ නැහැ. ඔය අතර ආණ්ඩුව පෙරලෙනවා මේ 2002 දී. රනිල් මහත්තයා එනවා. රනිල් මහත්තයා ඇවිල්ලා රිගෙනින් ශ්‍රී ලංකා වැඩසටහන හදනවා. යලිපුරුදු ශ්‍රී ලංකා. ඒ හරහා එතුමා හොයලා සෙට් වෙනවා ADB ලට. ආසියානු සංවර්ධන බැංකුවෙන් කියනවා රයිට් අපි 300ක් දෙන්නම්. හැබැයි මෙන්න කොන්දේසි. මේ තුනම පුද්ගලීකරණය කරන්න ඕන. ඒ වගේම JC ටිකත් පුද්ගලීකරණය කරන්න ඕන. ඒ කියන්නේ අපේ කොළඹ ශ්‍රී ලංකා වරාය අධිකාරිය පුද්ගලීකරණය කරන්න ඕන. රනිල් මහත්තයා අත් දෙක මුස්සලා කැමති වෙලා ඩොලර් මිලියන 300 අස්සම් කරනවා. ලෝන් එක අස්සම් කරනවා. අර ගිවිසුමට කැමති වෙලා. ඒ කියන්නේ මේ දිය කඩනේ නිර්මාණය කිරීම කරන්න සඳහා ඕන පමණයි. දැන් මේ මුකුත් නැහැ එතකොට. හොඳයි මේ දිය කඩනේ හදන්න. 300ට අස්සම් කරන්නේ මේ මුළු අනාගතයම උකස් කරලා. කියන්නේ මුළු හදවතම විකුණන තමයි ප්ලෑන් කළේ. එදා කවුද? රනිල් මහත්තයා. එතකොට දැන් 2005 දී අපේ වාසනාවට ආණ්ඩුව වැටෙනවනේ. මහින්ද මහත්තයා එනවා. දැන් මේ ගිවිසුම අස්සම් කරලා ඉවරයි ඒ වෙනකොට. රනිල් මහත්තයා අස්සම් කරලා ඉවරයි අගමැති විදියට. මහින්ද මහත්තයා වෙල මොකද කළේ? එයා කිව්වා බෑ. පාර්ලිමේන්තුවේ ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ එයාගේ පළවෙනි මේ මං හිතන්නේ මේ කැබිනට් පේපර් එක එයා කියනවා බෑ මේක JCT ප්‍රයිවට් කරන්න බෑ. මේ තුන හදන්නේ අපිට එකක් තියාගන්න ඕන විදිහට. අපිට එකක් ඕන නිසා තමයි මේක නිර්මාණය කරේ. මේක අපිට මේ ගැඹුරින් වැඩි පර්යන්තයක් නැති නිසා තමයි මේ ඔක්කොම හදන්න ප්ලෑන් කළේ දා. ඒ නිසා මේ තුනම ප්‍රයිවට් කරලා බෑ. දෙකක් දෙන්නම් එකක් අපිට ඕන. කියලා ADB ලට කියනවා. ADB ලට කිව්වා ADB මොකද කරන්නේ? ගිවිසුම හදාගෙන එනවා. කොහොමද? first to terminal PPP යන්න ඕන. ඊළඟ පර්යන්තය අපිට දෙනවා. first to terminal කොහොමද දෙන්නේ? මෙහි ඉඳන්නේ මේක පටන් ගන්නෙ 1 2. ඒ කියන්නේ මේයි තමයි ප්ලෑන් උනේ ඉදත්. ඒක අරන් ආවෙන් පස්සේ අපේ හිටිය හොඳ සභාපතිවරේ ප්‍රියත් බන්දු වික්‍රම. එයාගේ තමයි මේ සැලසුම. එයාත් එක්ක අපේ හිටිය ඉංජිනේරුවෝ විදායක නිලධාරි මේ ටීම් එකේ තමයි මේ ප්ලෑන් එක. එයා මොකද කිව්වේ? first to terminal විදිහට නෙමෙයි any to terminal කියලා දාන්න ඉන්න. මහින්ද මහත්තයා කියනවා. මහින්ද මහත්තයා අර මනුස්සයර කියනවා any to terminal කියලා දාන්න ඉන්න ආය. පැය 24ක් ඇතුළත ආයෙ වෙනස් කරන්න. මේ කියන්නේ සත්‍ය කතාවක්. මේ ප්‍රසිද්ධ ඔයාලගේ මාධ්‍ය හරහා කියන්නේ මේ වගකීමෙන් කියන්නේ. මේ කවුරුත් උඩින් තියන්න නෙමෙයි. කවුරුත් උඩින් තියන්න නෙමෙයි. රියල් සිටුේෂන් එක මේ කියන්නේ අපි. any to terminal කියලා දාන්න ඉන්න කියනවා. any to terminal කියලා දාන්න ආව නිසා තමයි ECT එකට අපේ අයිතිවාසිකම් කියන්න පුළුවන් වුනේ. එතකොට ECT අපිට SAGT මෙතන තියෙන නිසා එදා හිටියේ සභාපති සහ කළමනාකාරීත්වය තීරණය කරා SAGT මේ පැත්තේ තියෙනවා 2029 වෙනකොට අපිට ලැබෙනකොට මෙතන පර්යන්තය අපේ වෙලා තියෙන්න ඕන. ඒ නිසා තමයි any to terminal කියලා උන්ව අන්දලා මේක අපිට තියාගත්තේ. එතකොට any to terminal කිව්වහම එතනම කියවෙනවා දෙකක් ප්‍රයිවට් කරන්න වෙනවා. ඒ දෙක මොකද්ද? එකක් දකුණු පර්යන්තය අනිත් එක බටහිර පර්යන්තය. එක කරලා ඉවරයි. බටහිර පර්යන්තය. එතකොට එදා 2005 දී ගිවිසුම අස්සම් කරනකොටම තීරණය කරලා ඉවරයි PPP ක්‍රමයට BOT සිස්ටම් එකට. ඒ කියන්නේ build operate transfer. මෙතකොට මෙතෙන්ට එන ආයෝජක ඒද බීද ඉන්දියාවද අදානද මොකා හරි අදාන ගේනක පිළිබඳව අපේ විරෝධතාවයක් තියෙනවා. ඉන්දියාවේ විරෝධතාවයක් තියෙනවා. ඒක රජය ගලප ගන්න ඕන කොහොමද මේක කරන්න කියලා කලාපීය බලවතා බැලන්ස් කරගන්න දැන් විපක්ෂයේ ඉන්න ඕන කෙනෙක්ට ඕන දෙයක් කියත හැකි. ආණ්ඩුව කරන එක නෙමෙයිනේ. ආණ්ඩුව කරන මනුස්සයනේ දන්නේ මේ කලාපීය බලවතාගෙන් හෝ ඇමරිකාවෙන් හෝ තියෙන බලපෑම් මොනවද කියලා. ඒතර විපක්ෂින් එක්කෙනාට කියලා පුළුවන් ඉන්දියාවට ගහන්න, පයින්න, පන්නන්න ඕන දෙයක් කියන්න පුළුවන්. එක පොඩි මේ පක්ෂ වලට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව කරන මනුස්සයා තමයි දන්නේ මේක මොකද කරන්න ඕන කියලා. ඒ නිසා ඒක අපි අපේ දෙවන්ත රාජ්‍ය නායකයන් අපි ඒක බාර කරනවා. ඉතින් මෙතන එදාම තමයි PPP ක්‍රමයට මේක බිල්ඩ් හදනම ඔපරේට් කරනවා ට්‍රාන්ස්ෆර් කරනවා. එතකොට ඒ එන ආයෝජක කවුරු හරි මේකට ඩොලර් මිලියන 600ක් විතර 700ක් විතර වියදම් කරන්න ඕන මුල ඉඳන්ම හදන්න ඕන. ඒ කියන්නේ මේ අපේ ටිකට වඩා
බිම ඉඳන් හදන්න මීටර 20 ගාණක් වැලි පුරවන්න ඕන. හදලා ක්‍රේන් ගේන්න ඕන. අපේ මිනිස්සු දාලා ඔපරේට් කරන්න ඕන. අවුරුදු 35කින් අපිට දීලා යන්න ඕන. මේක හැදුවේ අපි නෙමෙයි. මේ ඊයේ පෙරද ගිවිසුමක් නෙමෙයි. මේ ගිවිසුම 2005 sorry 2002 මුල ඉඳන් එන එක. නිසා මේක මේ අපේ කරට දාන එක. දැන් ඒ නිසාම අපි තව දෙයක් මේ චුට්ටක් තව කියන්න ඕන. ඒ නිසාම වැලිකම සහෝදරයා මේ ලියුම හදනකොට අපිට ඕන වුණා බටහිර පර්යන්තය ගැනත් පොඩි ටච් එකක් දීලා යන්න. අපි දානවා ඒකට කන්ඩිෂන් එකක් අපේ ලියුමේ යෝජනාවේ. නැගෙනහිර පර්යන්තය සහ බටහිර පර්යන්තය සංවර්ධන සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය එකවර ලබා ගන්න ඕන. මේක අපි වෘත්ති සමිති විදිහට අපි ගත්ත ජයග්‍රහණයක්. අපි එතෙන්දී ඒකේ දානවා. මේකේ දැන් ඒකක දැම්මහම කිව්වා බටහිර දීලා අපි ගත්තා කියලා නැගෙනහිර. හැබැයි ඒ දීලා බටහිර ගත්තා. ඔව් sorry නෑ බටහිර දීලා නැගෙනහිර ගත්තා කියලා කියුණා. හැබැයි ඒ කිසි කෙනෙක් කිව්වේ නෑ අපි මේකට දැම්ම මෙන්න මේක. අපි දානවා පර්යන්තයේ ඉතිරි කොටස් වසර 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම වරායධිකාරිය විසින් ඉදිකිරීම සහ දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය SAGT. ඒ කියන්නේ එයාලා තමයි අපිව ගන්න හැදුවේ. අපි දානවා අපිට ඒක කරපු නිසාම අපි දානවා මේකේ දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය SAGT සමග ඇති ගිවිසුම 2029 දී අවසන් වීමෙන් පසු එම පර්යන්තයේද ශ්‍රී ලංකා වරායධිකාරිය මගින් මෙහෙයුම් කිරීම. ඇයි අපිට මේ වටිනාකම දෙන්නේ නැත්තේ? මිනිස්සුන්ට මේක පේන්නේ නැත්තේ ඇයි? මේ අකුරු ටික කියව ගන්න බැරිද? කියවුනේ බටහිර කෑල්ල විතරනේ. මේක අපි විකුණන්න කියලා කිව්වද? මේක බදු දෙන්න කියලා කිව්වද? වෘත්ති සමිති විදියට අපි මේ රටේ අඟලක්වත් කිසිම දෙයකට කිසි කෙනෙක්ට පාවල දෙන්න සූදානම් නැහැ. අපි මේ මම කියන්නේ මේ දේපල අනාගතයෙන් ණයට ගත්ත ඒවා අපි. මේවා අපි අනිවාර්යයෙන්ම මීට වඩා හොඳට සංවර්ධනය කරලා අනාගතයට දීලා යන්න ඕන. ඉදිරි කරන්න ඕන. එතකොට ඒ තුල කියවෙන්නේ ආයෝජන එපා කියලා. ආයෝජන රටට යහපත්. අපි දාන්නේ කොහොමද ඒ කතාව මේකේ දාන්නේ? බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරියේදී රජය විසින් ගනු ලබන රටට යහපත් ආයෝජන ක්‍රියාවලියක් සඳහා අනුකූලතාවය දැක්වීම. අපි ඒක කරනවා. රටට යහපත් වෙන්න ඕන. මොකද අපිට ඕනකම තිබුණ එක පර්යන්තයයි ගැඹුරෙන් වැඩි. ඒ පර්යන්තය අපි හදපු එක. අපි ණය අරගෙන අපි හදපු එක. දැන් ඒක තමයි විකුණන්න ගියේ. ඒක බේරගත්ත අපි හදපු නැති පර්යන්තයකට සටන් කරන අනාගතයට සටන් කරන නැත්නම් අතීතයට බලපාන විදිහට සටන් කරන්න අපිට බෑ. ඒක කරයි වෘත්තියක් වශයෙන් දේශපාලනය කරන කට්ටිය ඉන්නේ. ඒ කට්ටිය කරයි. සටනක ජයග්‍රහණයේ හිමිකාරීත්වය වැදගත් වෙන්නේ අනාගතයට රට දියුණු කිරීම සඳහා. 0.66 22 83 608 609 ඔබට විවෘත කරලා තියෙන්නේ. එන්න පුළුවන් මැදිරියට 0.66 22 83 608 609 ඔබට ආරාධනා කරන ගමන් තිරේ දිස්වන අංක ඔස්සේ ඔබට කතා කරන්න පුළුවන්. සංජය මහත්මයා දැන් අපි හොඳටම දන්නවා මේක ඇතුලේ වරාය ඇතුලේ අභ්‍යන්තරයේ හිටපු බොහෝ අය මේකට ඉන්දියාවට මේ වරාය දීම සඳහා පක්ෂයි කැමති. එතකොට දැන් ඔබලාට අභියෝගයක් තියෙනවා නැවත වැඩ කරන්න වෙන්නේ මේ කණ්ඩායම එක්ක. ඒතකොට දැන් මේ තනි පිටියක් හැදිලා තියෙනවද දැන් එහෙම තනි අරමුණකට යන්න එපා. දැන් සති දෙකකින් මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. මාසෙකින් මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. මේක අභියෝගයක් නෙවෙයිද? ඒකට සැලසුමක් තියෙනවද? එහෙම බිම හදන එකට අපිට සැලසුමක් තියෙන්න පුළුවන්. මේක අදින්න පුළුවන් කොල්ලේක. හැබැයි අරක දේශපාලන කාර්යයක්. ඒක කොහොමද මේක කළමනාකරණය කරන්න සැලසුමක් තියෙනවද ඔබතුමාලට? පැහැදිලිවම රටේ නායකත්වයේ තියෙන්නේ එක නායකයෙක්. රටේ නායකයෝ 100ක් නැහැනේ. එක්කෙනා ඉන්නේ. එතකොට මේ 51-49 තුල මේ භූගෝලීය දේශපාලනයේ ප්‍රශ්න නිසා හොඳම තීන්දුව ගත්තා කියලා ජනාධිපතිතුමා අපට වෘත්ති සමිති ඉස්සරහ නොවියෝ කිව්වනේ. ඒ වෙලාවේ අපේ වෘත්ති සමිති 23ත් එක්ක කරපු සාකච්ඡාව ජනාධිපතිතුමා කිව්වා මේ අර ඇමතිගේ මේ ඇමතිගේ කරින් තියන්නේ නැහැ. මමයි ගත්තේ මේ තීන්දුව 51-49. මේ තීන්දුව ගැන මම සියලු පාර්ශව සමග සාකච්ඡා කරලා මේ රටේ පවතින සහ අපි රටක් වශයෙන් මුහුණ දෙන්න ඕන ගැටලුවේදී හොඳම තීන්දුව තමයි මම අරගෙන තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලොත් මේ ගැන සලකලා බලලා කටයුතු කරන්නයි කියන ඉල්ලීම කරලා සහ එතුමා ඒක වගේම ගත්තා. නමුත් අපි හැමතිස්සෙම අපි පාවිච්චි කරේ මේ 51-49 තුල අතිකරු ජනාධිපතිතුමා විසින් ගත්තේ භූගෝලීය දේශපාලනයේ මුහුණ දෙන රටවල් දෙකක් අතර තියෙන බල අරගලේ ධාරිතාවය දරාගෙන ඉන්න රටක් වශයෙන් මාධ්‍යපාන්තික රටක මිනිස්සු විදියට අපි දරන්න ඕනේ කියන තැන ඉඳගෙන නෙමෙයි. අපි එතනදී ජනාධිපතිතුමාට කිව්වේ මේ 51-49 තුලට මුවා වෙලා ඩීල් කාරයෝ ටිකක් ගහන ඩීල් එක ගැන අපි කතා කරේ.
අපි කොයි වෙලාවත් කතා කරන්නේ නැහැ ජනාධිපතිතුමා මේ කරපු දේ පාවදීමක් විදිහට දැක්කේ නැහැ. නමුත් අපි මේ තුල නිලධාරී පිරිසක් එක්ක අහවලා ඔබ සඳහන් කරපු අර පක්ෂයි කියන සියලු නිලධාරී කටයුතු කරේ ඒ පක්ෂග්‍රාහී විදියට. අපි ඒ පක්ෂග්‍රාහී විදිය දෝෂ සහගතයි, දෝෂ සහිතයි, දේශද්‍රෝහී කියලා අපි ඔප්පු කරා. ඒ වගේම මේ ලියවිල්ල අපි අතිගරු ජනාධිපතිතුමා වෙත ලැබෙන සැලැස්සුවා. ඒ ලියවිල්ල තියෙන අතුලාන්තයේ මොකක්ද කියන්නේ? ඒක බොහොම හරිම කැමතිද කියන්න ඒක ප්‍රශ්නයක් තියෙන ඒක මේ වෙලාවේ අපි අවස්ථාවක් කරගන්නවා. ඇත්තටම මේ 51/49 තුල තිබුණ දේ අපිට 51ක් තිබුණේ නැහැ. වගකීමෙන් කියන්න පුළුවන්. වගකීමෙන් කියන්න. එහෙනම් ඇයි ඒ තරම් ඒකට ඔයාලට දෙන්න ඉස්සෙල්ලා මම පොඩි දෙයක් කියලා ඉන්න. මට අමතක වෙච්ච කෑල්ලක්. ඊට පස්සේ කියන්න මෙයා තමයි ඒකේ වැඩේ කරේ. දැන් මේ රටේ වරාය අධිකාරිය අපිට ආදරය කරන මිනිස්සු අපිට නෙමෙයි. මේ වරායට ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඔව්. එතකොට ඒ එතෙන්දී ඒ ડોකියුමන්ට් එක ඔය කැන්ක් එක ට යන ડોකියුමන්ට් එක. අපිට ඒ කියන්නේ යම් ක්‍රමයකින් ලැබෙනක සභාව විසින් ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටුවේ රටට ආදරය කරන මිනිහෙක් මේ කුමන්ත්‍රණ වල රහස් මේ. ඔව්. ඔව්. අපිට ආදරය කරන මිනිහෙක් ජනපතුර යන්න ඉස්සෙල්ලා අපිට දෙනවා. අනාගතයේ දකින්න මිනිසෙක් අපිට යන්න ඉස්සෙල්ලා කියනවා. මට 17 පළකට එන්න කියලා කිව්වා. මේ 17 පළේදිම ඒක තිබුණේ නැහැ. හැබැයි කිසිම වෙලාවක මෙන්න මෙතෙන්ට එන්න කියලා කිව්ව නෑ. දැනුම් දෙන තැනට තමයි කිව්වේ. කොහොම හරි අපේ වරායේ තියෙන චෛත්‍ය රාජයන් වහන්සේ යට බුදු කුටිය තමයි මේ අදාළ ලේඛනේ අපිට තියලා කිව්වේ. මෙන්න මෙතන තියෙනවා පුතා මේක අරන් ගිහිල්ලා රටට සේවයක් කරන්න කියලා. එතකොට අපි මේක අතට අරගෙන මේක වැදගත් ලියවිල්ලක් නේ. එතකොට මේක ලොකු පිරිසක් රට කරවන බුද්ධිමත් පිරිසක් නේ මේක හැදලා තියෙන්නේ. කවුරු හරි මේ කැබිනට් සංදේශයක් නේ. කැබිනට් සංදේශයට ඉදිරිපත් කරන ලියවිල්ල. වරාය අනාගතයේ ලියවිල්ල තමයි මේක. එතකොට අපි දැක්ක 51/49 තුල අපි හිතාගෙන හිටිය 51/49 තුල අපිට 51 නෑ කියන එක අපි දැක්කා. අපි ඒක උපදෙස් ගත්ත බොහොම රහසිගතව. සහ මේක අපිට පෙන්වන්න ඕන වුණා මේක ජනාධිපතිතුමාට අපිට සුදු සම්බන්ධතාවයකින් ලබා දෙන්න වුණා තිබ්බ දැඩි පරිශ්‍රමයක්. ඒක මේක විතරක් නෙමෙයි. මේකෙන් වෙන හානිය වෙනම රිපෝට් එකක් හැදුවා. ඒක මේ පළවෙනි වතාවටද මේ කවුරුත් දන්නේ නැහැ මේක. ඔව් මේ තමයි මොකද අපිට මේ අවස්ථාව රටට කියන්න අවස්ථාව දුන්නේ ඔබතුමන්ලා මෙව නාලිකාව. මෙම නාලිකාවටත් ගරු කිරීමක් වටිනාකමක් විදිහට තමයි මේ රහස කියන්නේ. මේ රහස අපි කිසි කෙනෙකුට කියලා නැහැ මේ වෙනකම්. ගෙදර අම්මා තාත්තටවත් මේ රහස කියලා නැහැ. මම මේ විතරයි දැනගෙන හිටියේ. නමුත් අපි අපිට මේ රටට ආදරය කරපු ඒ පුද්ගලයා ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම මේක අපටත් වෙන හානියක්, රටටත් වෙන හානියක්, ආණ්ඩුවටත් වෙන හානියක් නිසා අපි මේක ජයග්‍රහණය කරන තුරු මේ රහසක් හැටියට තිබ්බා. අපි ඒ රහස ජයග්‍රහණය කරන තෙක්ම රහසක් විදියටම තියාගත්තා. ආරක්ෂා කරා. තැන් වල අපි මේක අරගෙන ගියා. අවශ්‍ය මිනිසුන්ගේ නිසි උපදෙස් ගත්තා. එතකොට මේකට සුදුසුම පුද්ගලයෝ කවුද කියන එක අපි ඔළුවෙන් නිර්මාණය කරගෙන අපි දෙන්න සාකච්ඡා කරලා නෑ අයියේ මෙහෙමයි කරන්න ඕනේ කියන දේ අපි සාකච්ඡා කරලා එක විතර නෙමෙයි ඒක 3-4 වතාවක් සාකච්ඡා කරලා 10 පාරක් මේක හිතලා කිසිම කෙනෙකුට කියන්නේ නැතුව අපි මේකේ ළඟම ජනාධිපතිතුමාට මේක දෙන්න පුළුවන් කවුද කියන එක අපි හෙව්වා. මොකද ආණ්ඩුවේම ඉන්න පාර්ශවයේ ඇමතිවරු කියනවා මේක ඉන්දියාවට දෙන්න ඕනේ කියලා. මේක අපි බලෙන් හරි දෙනවා කියලා කියනවා. අපේ මං හිතන්නේ අපේ සමහර මතයක් ගිහලා තිබ්බා දුන්නා දීලා ඉවරයි කියලා. එතකොට මේ නාට්‍යයේ කොටසක් තමයි මේ අපි රඟ දක්වන්නේ. ආණ්ඩුවේ වෘත්තීය සමිතිය විදිහට මුන් කරන්නේ මේ කඩේ යන එක. එහෙම කියන දැඩි ප්‍රහාරයක් අපට එල්ල කරා. අපි කිසි දෙයකට සැලුන්නේ නැහැ. මොකද අපේ තිබුණ ජයග්‍රහණය විතර අපි දන්නවා මේක ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක. ඒ ජයග්‍රහණය අපි කරලා පෙන්නුවා. ඉදිරියේදී තව ප්‍රශ්න තියෙනවා. රටේ සැලසුම් කරලා ඇති යහපාලන ආණ්ඩුව පහුගිය කාලේ ඕනතරම් සැලසුම් කරලා ඇති මේ වගේ ගිවිසුම් ගහලා තවත් ආයතන රාජදේපල දෙන්න. වරායධිකාරියත් අපේ සෑහෙන දේපල මේ වෙනකොට වෙන්දේසි කරන්න කටයුතු කරලා තියෙනවා යහපාලනයේ ගහපු ගිවිසුම් එක. ඒක තාම එළියට ආවේ නැහැ. අපි ඒ වෙනුවත් අපි පෙනී ඉන්නවා. ඒ නිසා මේ සටනේදී අපි මේ අදාළ ලියකියවිල්ල සඳහා උපදෙස් ගන්න ළඟම සම්බන්ධතාවයක් හොයාගෙන යනකොට අපිට මේකේ හම්බුනේ නාලක ගොඩේව මහත්තයා. අපේ රාජ්‍ය ඇමතුමා. සහ අපේ හිටපු
මේ සභාපති එතකොට දැන්ට මේ අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහත්තයා. අපි මේ මෙතුමල දෙන්න හම්බුණා ගිහිල්ලා පැහැදිලිවම. හම්බුලා ගිහිල්ලා මේක රාජ්‍ය රහසක් රජයේ ඉන්නම නිලධාරී දෙන්නෙක් මේකට සම්බන්ධ කරගන්න මේ රහස පිට යන තුර අපි 4 දිනක් විතරයි. අපි මේ ලියවිල්ල අපි සාකච්ඡා කරා. කළා රිපෝට් එකක් වෙනම හැදුවා. අපි වෙනම රිපෝට් එකක් හැදුවා. අපි ඉදිරිපත් කරලා දුන්න වෘත්තීය සමිති 23ක් එක ජනාධිපතිතුමාට මීට පෙර ඇමතුමාට ඉදිරිපත් කරා අමාත්‍යංශ ලේකම්තුමාට දුන්න වරායධිකාරී සභාපතිතුමාට ඉදිරිපත් කරා. ඒ ලියවිල්ල මේ කොළඹ වරායේ නැගෙන්න බහළු පර්යන්ත සුරකිමු කියලා අපි මේ පැහැදිලි ලේඛනයක් අපි සඳහන් කරා. ඉදිරිපත් කරා ලිඛිතව. මේ ලියවිල්ලත් එක්ක එතුමල්ලා මේ සම්බන්ධව පොරොන්දු වුණ කිසිම හානියක් නොවෙන්න මේ සැබෑ තත්ත්වේ ජනාධිපතිතුමාට කියන්නම් කියලා. පැය භාගයක් අපිට ඇතුළත පණිවිඩය දුන්නා. මේ පැය භාගෙන් තමයි මේ සම්පූර්ණ මේක කන පිට පෙරලෙන්නේ. මේක අර අපි අපේ සමලය කිව්වා වගේ මේක ජනාධිපතිතුමාවත් මේක නොදැන තමයි මේ පැහැදිලිවම ජනාධිපතිතුමා නොදැන කොටසක් දන්නේ. අපි කිව්වේ ඇත්ත ඔක්කොම කියලා නැහැ. මේක මේ මුවාවේ නිලධාරී තමයි මේකට ඊට පස්සේ වරාය නිලධාරී ඉන්නවා මේක ලේකම්වරු ඉන්නවා බරපතල ගණයේ පුද්ගලයෝ ටිකක් මේ තුල ඉන්නවා. නමුත් කරලියට එන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අයට කිසියම් ගනුදෙනුවක් තිබුණාද මේ අතර වාසියක් තිබුණාද? ඔය ඉතිහාසයේ වරාය අධිකාරියේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම රැජින පාලම ඒ කියන්නේ දැනට SAGT සමාගම ඒ වගේ ඩොක්යාඩ් සමාගම ඒ වගේ වරාය අධිකාරියේ වරාය ගර්භය තුල තියෙන ආයතන රාජ්‍ය සම්පත් මහා මේ ඩොලර් මැෂින් ආයතන පෞද්ගලීකරණය කරපු තුල එහෙම නැත්නම් ඔය ආයෝජනයේ මුවාවෙන් කරපු සියලු දේවල් තුල වෙච්ච ගනුදෙනු අපි අහලා තියෙනවා මේ දූෂිත ගනුදෙනු වෙලා සිදු වෙලා තියෙනවා කියන එක. ඉතින් ඒ තුල අපිට ලොකු බයක් තිබුණා මේ තුල ඒක පැහැදිලිවම තියෙනවා කියන එක. ඉතින් ඔය කියන සමාගමේ නමකුත් ඒක සඳහන් වෙලා තිබුණා. ඒ ගිවිසුමේ. එතකොට අපි මුල සිටම චෝදනා කරා මේ තුල ඉන්නේ ජෝන් කිල් සමාගම. මේ තුල ඉන්නේ SAGT පර්යන්තය අයිති ජෝන් කිල් සමාගම කියලා. ඉතින් ඒක සාත්සාත් වුණා ඒ මේ ලියවිල්ල තුල. ඩොකියුමන්ට් එකෙම තිබ්බා. ඉතින් අපි පැහැදිලිවම අපි ප්‍රකාශ කරා ඉන්දියාවේ අදානි සමාගමට මේ කොළඹ නැගින්න පර්යන්තේ ආයෝජනය කරන්න අවශ්‍ය නැහැ කියලා. අපි කිව්වා කොළඹ මේ භූගෝලීය දේශපාලන තුල ඉන්දියාවට අවශ්‍යයි නැගින්න පර්යන්තේ අයිතිය සතු කරගන්න. නමුත් ඒ රටක් විදියට ඉන්දියාවට කෙලින්ම බලපෑමක් කරන්න බෑනේ අපිට මේක ඕන කියලා. එතකොට ව්‍යංගෙන් තමයි මේක එන්න ඕනේ. මේ ව්‍යංගයට පාවිච්චි කරේ මේ අදානි කියන සමාගම. ඒ අදානි කියන සමාගමෙන් මිලදී ගන්න අදානි කියන සමාගමට මේක අයිති වුණාට පස්සේ අදානි කියන සමාගමෙන් මේ SAGT සමාගමයි ඊට අල්ලපු වට අපේ නැගින්න පර්යන්තය අතර වෙන් වෙන්නේ පරණ දියකඩනේ. මේක අයින් කරලා දැම්මම තමයි ඔය බොක්ස් ස්පෝට් එක නිර්මාණය වෙන්නේ. ඒක ගෙනාවේ අපේ හිටපු මේ සභාපතිතුමා සහ මේ දැන් ඉන්න අපේ වරාය ඇමතිවරයාම තමයි එතකොට ව්‍යාපෘති ඇමතුමා. එතකොට එතුමත් මේක මේ ඒ දවස්වල අනුගමනය කරා. කටයුතු කරා. එතුමමත් මේකට 2020 අපේ වරාය ඉදිරි අනාගතයේ සැලැස්ම පිළිබඳව සඳහන් කරලා තිබ්බා. ඉතින් ඒ තුල ඇමතුමාගේ වෙනස් වීම කොහොමද කියලා කියන්න බෑ අපිට. නමුත් මේ වෙනකොට ඇමතුමා ජනාධිපතිතුමා දීපු නියෝගයෙන් වෘත්තීය සමිති 23ට දුන්න නියෝගයක් ඔව් අපි 100% නැගෙන්න පරන්ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කරනවායි කියන එක. ඒ සතු කිරීම තිල දැන් ලහිලයියේ කඩිමුඩියේ අවශ්‍ය කටයුතු නිර්මාණය වෙමින් පවතිනවා. ප්‍රශ්න ගොඩක් එනවා මේ ශ්‍යාමල් මහත්මයා දැන් එකක් තමයි 49යි 51 කතාව තමයි සමාජගත වෙලා තිබුණේ. හැබැයි ඊට යටින් තව පිටපතක් තිබුණා නම් ඒ පිටපත පෙර වාසනාවකට ඔබතුමාලා අතර පත් වෙනවා නම් එය වහාම ජනාධිපතිතුමා අතර පත්වීමෙන් තමයි මේක ආපසු පෙරලෙන්නේ කියලා ඔබතුමාලා කියනවා නම් එතකොට තව මේ සම්බන්ධව ජයග්‍රහණය පිළිබඳව කතා කරපු උදම්බනපු අනිත් අයගේ හැසිරීම සහ ඒකගේ සටන් පාඨවලට අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් මේක කතාවට ලක් කළ යුතු කාරණයක්. ස්තුතියි අපිට ගරු කරමින් දැන් මේ ප්‍රථම වතාවට ඒ තොරතුරු හෙළි කරා නම් අද පටන් ඒක ජන සතු වෙනවා, ජනගත වෙනවා, සමාජයේ සංවාදයක් බවට පත් වෙනවා. හිතතුනේ අපි එක්වන්නේ නින්නද සජීවී සංවාදයේ සමගයි. ඔබ දන්නවා අලුත් දේ බොහෝ විට කරන්න උත්සාහ කරන නව ගමනක් පිළිබඳව හිතන ජනතාවගේ දේශපාලනය කියවීම සහ දේශපාලන විඥාණයට ආමන්ත්‍රණය කරන එකම වැඩසටහන නින්නද සජීවී වැඩසටහන. හඳෙන් අප සමග අපි තවත් කෙටි විරාමයකට යනවා. ඔබ නැවත නින්නද සජීවී සංවාදයේ සමගයි එක්වන්නේ. රූපවාහිනිය ඔස්සේ වගේම ඔබට මුහුණ පොත ඔස්සේ අපිව නැරඹීමේ හැකියාව තියෙනවා. ඔබ කොහේ කොතැනක සිටියත්
අපිට ජංගම දුරකථනයෙන් පවා නිනාද සජීවී සංවාදය ඔබේ ළඟට ඇවිල්ලා තියෙනවා. ඔබගේ ප්‍රතිචාර අපිට වටිනවා 066 22 83 66 69 විවෘත කරලා තියෙන බව මතක් කරමින් ශාමල් මහත්මයා ඔබ ළඟට එන්නේ. දැන් මේ තීරණාත්මක තැනකට රට ඉස්සරහට යනවා. වරායේ ජයග්‍රහණයත් එක තැනකට ඇවිල්ලා තියෙනවා. බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා රාජ්‍යයේ මේ ආපු පත්‍රිකාවත් කැබිනට් පත්‍රිකාවත් එක්ක ආපද කොහොමද මේක ඉස්සරහට යන්නේ ඔබලාගේ වැඩ මොනවද කියලා. අපි අමතුමට යන්න සූදානම් 066 22 83 66 69 කෙනෙක් ඉන්නවා. අයිබෝන් ගමගේ මැතිතුමා මම වරණින් ජයසිරි කතා කරන්නේ. ඔව් ජයසිරි මහත්මයා අයිබෝන්. ඉස්ලාම සුබ පතනවා වැඩසටහනට කොහොමද කාලීන මාතෘකාවක් ඊළඟට මම මේ වෘත්තීය සමිති නායකයන් දෙපළට සුබ පතනවා තරුණ වෘත්තීය සමිති නායකයෝ දෙන්නෙක් බොහොම හොඳ ජව සම්පන්න වෘත්තීය සමිති නායකයෝ දෙන්නෙක් ඒගොල්ලන්ට සුබ පතනවා. ඒ වගේම මට තියෙනවා එතුමන්ලගෙන් අහන්න පොඩි සරල ප්‍රශ්න දෙකක්. එකක් තමයි 49යි 51යි කියන නැගෙනහිර ජැටියේ ප්‍රශ්නය ආපුවාම මහා සංඝරත්නයේ වෘත්තීය සමිති මේ හැමෝම කලබල වෙලා දඟලලා ඒකට ලොකු විරෝධයක් ඇති කරලා ඒක දැන් යම්කිසි මට්ටමක අනහිට ගත්තා. ජයග්‍රහණය කරා කියලා දැන් වෘත්තීය සමිති නායකයෝ දෙන්න කියනවා. දැන් බටහිර ජැටියේ එනවා 85යි 15යි කියන එක. මෙතෙක් ලංකා ඉතිහාසයේ 85යි 15 සහ 33 අවුරුදු බද්දට තමයි සමහර ඒවා දෙන්නේ. දැන් ඒක 99 අවුරුද්දට වෙලා තියෙනවා. දැන් ඔය මේ හම්බන්තොට වරාය අවුරුදු 100කට දුන්නා. දැන් මේක මහත්යෝ දැන් 85යි 15යි කියනකොට දැන් මේක අපිට බැලුමට තේරෙනවා 49යි 51ට විරුද්ධ වෙච්ච මිනිස්සු 85යි 15ට විරුද්ධ වෙන්නේ නැහැ. එතකොට ලංකාව දරිද්‍රතාවයේ ඉතියෝපියාවට වඩා යටින් දින්නේ. මොකද ඉතියෝපියාව එක කොටසක් කොහොම දෙන්න ගියාම 85යි 15යි කියපම මේ මිනිස්සු විරුද්ධ වුණා. ඒ පාලකයොත් ඒකට අවනත වෙලා 85යි 15ට දෙන්න ගියා ඉතියෝපියාවේ වරායක්, බටහිර වරායක්. ඒක ලංකාවේ දැන් මේ අර අපි සාමාන්‍යයෙන් ගමේ විවාහරේ කියනෝනේ දුප්පත් මිනිහට දැයට නිින්ද යන්නේ නැහැ කියලා. බය ගැන කල්පනා වෙනවා කියලා. එතකොට දැන් රටේ ඇත්තටම මහජනතාවට නිින්ද යන්නේ නැහැ. රටේ මහජනතාව ණය වෙලානේ එක මිනිහෙක් 6,75,000 ගාණක් ණය වෙලානේ. රටේ මහජනතාවට නිදහසේ කණ්ඩක් නැහැ, බොණ්ඩක් නැහැ, නිදියන්නත් නැහැ. මේ වෘත්තීය සමිති සහ පාලකයෝ හරි ලස්සන. දැන් ඔය වෘත්තීය සමිති නායකයෝ දෙන්න ඔය ගිවිසුම ඉවර වෙනකොට ඔය වරායේ වැඩ කරන්නේ නැහැ විශ්‍රාම ගිහිල්ලා. ඒක සමහරවිට ජීවිතුන් අතරත් නැති වෙන්න පුළුවන්. ඊට කලින් බාලා සම්පෝ වගේ වෘත්තීය සමිති නායකයෝ තෝව තමයි අපිට කරේ. අද රට තියෙන්නේ ණය වෙලා 6,75,000ක්. මේ වෘත්තීය සමිති සහ ඒ පක්ෂ නියෝජනය කරන මා බොහොම ආඩම්බරෙන් කතා කරාට අපේ රට ගෙනල්ලා ඉතුරු කරලා තියෙන තැන මේ නැගිනිර ජැටිය හෝ බටහිර ජැටිය හෝ දැන් අපි දන්නවා ටෙලිකොම් ආයතනයේ අද බිලියන 7.9ක ආදායමක් පෙන්නනවා. ලැබුවයි කියලා. ඒක 49.51 වගන්තියට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි දකිනවා මේ පෞද්ගලීකරණය කරන එක නරකමයි නෙමෙයි. ඒක නරකයි කියන්න බෑනේ. හැබැයි මේ අපිට මේ වර්තමාන කාලේ මේ අවුරුදු 15 තුල කොළඹ නගර සභා බල ප්‍රදේශ තුල සියලුම ඉඩම් සියලුම ගොඩනැගිලි මේවා බදු දීලා චීනට හෝ ඒවා වෙන රටකට වේවා ඉන්දියාවට හෝ පාටෝ ලංකාවේ ආර්ථිකය නැගෙන්නේ නැහනේ. ආර්ථිකය නැගී සිටින්නේ නැහනේ. දැන් මේ වෙනකොට මුළු ආර්ථිකයම කඩා වැටිලානේ. ඉතින් ওই බටහිර ජැටියෙන් ඔප වුණා, නැගිනිර ජැටියෙන් ඔප වුණා කියලා අපේ රටට සෙතක් වෙච්ච කියන ප්‍රශ්නේ මට තියෙන්නේ. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නා. බොහොම ස්තුතියි අපිට 066 22 ඔබට ඔය ගැටලුවටත් ඉඩකඩ තියෙනවා. මම හිතන්නේ ගැටලුවට උත්තරයක් දීලා මම ඔබගේ ප්‍රශ්නට එන්න. හරි. කවුද නම? නම? ජයසිරි මහත්මයා හොරණ. ජයසිරි මහත්තයා මේ ස්තුතිවන්ත වෙනවා. මේ රටේ යම් පාර්ශවයකට තිබුණු ප්‍රශ්නයක් ඔබතුමාගෙන් ආවා. මට ඒකට හොඳ උත්තරයක් කියන්නේ මේක පැහැදිලි කළ යුතු වෙනවා. අපි නැගෙනහිරද බටහිරද උතුරද දකුණද කිසිම මං කියවන්නේ අපි කියන්නේ අපේ මතය කිසිම දේපලක් කිසිම රටකට දෙන්න ඕනේ නැහැ. ඒක අපිට තියෙන්න ඕන. ඒතකොට මේ 49.51ට විරුද්ධ වුණා. 49.51 ආවත් ඒ 49.51 තුල සත්‍ය කතාව තිබුණ 15%යි. අපි විරුද්ධ වුණේ 49.51ට නෙමෙයි. අපි විරුද්ධ වුණේ අපි හදපු අපේ මුදල් වලින් හදපු අපිට 18ක් වෙච්ච පර්යන්තයක් නැති නිසා අපිට වෙන් කරපු 2005 දී අපිට වෙන් කරපු
ඒ වගේම ඒ පර්යන්තය නැති වුණොත් කොළඹ වරාය නැති වෙනවා. අන්න එහෙම සටනක් තමයි තිබුණේ නැගෙනහිර පර්යන්තය. අපේ මාතෘකාවම නැගෙනහිර පර්යන්තයේ සුරකීමේ වෘ සමිති එකමුතුව. ඒ සටන අපි ජයග්‍රහණය කළා. බටහිර මං කියවන පර්යන්තයක් නැහැ. එතකොට 2005 දී හොඳට පැහැදිලිව අපේ ජයසිරි මහත්තයා වගේම මේ පිළිබඳව මත ඉදිරිපත් කරන සියලු දෙනාම අහගන්න මේකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නැවත එන්න. අපි ආයෙක පැහැදිලි කරන්න. නැගෙනහිර පර්යන්තය සටන් කළේ නැගෙනහිර පර්යන්තයේ ගැඹුරින් 18ක් වෙච්ච පර්යන්තයක්. මේ ගැඹුරින් 18ක් වෙච්ච පර්යන්තය අපිට නැති වුණොත් කොළඹ වරාය වහන්න වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා වරාධිකාරිය වහන්න වෙනවා. 2005 දී තමයි මේ ගිවිසුම ගහන්නේ පර්යන්ත දෙකක් ප්‍රයිවට් කරන්නත් එක පර්යන්තයක් රජයට තියන්නත්. ඒ රජයට තියන්න තිබ්බ පර්යන්තය තමයි නැගෙනහිර පර්යන්තය. ඒක විකුණන්න ගියා. ඒකට විරුද්ධව සටන් කළා. ඒක ජයග්‍රහණය කළා. දැන් අපිට දුන්නු එක අපි බේරගත්තා. 2005 දී රිගෙනින් කවුද අපේ UMP 2002 දී රිගෙනින් ශ්‍රී ලංකා යටතේ තුනම ප්‍රයිවට් කරන්න සැලසුම් කරලා ඊට පස්සේ මහින්ද මහත්තයා දෙකක් ප්‍රයිවට් කරන්න සැලසුම් කරානේ. ඒ කියන්නේ ADB ගිවිසුම. ඒතකොට ගිවිසුම් ගත වෙලා තිබුණා ADB එකත් එක්ක. එහෙම එදා ඒ ගිවිසුමට එකඟ නොවුණා නම් රනිල් මහත්තයා සහ මහින්ද මහත්තයා. එකඟ නොවුණා නම් අද ඔය කොටස නැහැ. අද දකුණු කොළඹ වරාය නැහැ. එතකොට මුහුද තියෙනවා. අපිට ඔය මුහුද තුල අපිට ලාභයක් ලැබෙන්නේ නැහැ නේ. ඔය පර්යන්ත තුනෙන් CICT එකට දුන්න නිසා අපිට විශාල ලාභයක් ලැබෙනවා. 15ට දෙන්නේ අපි හදලා නෙමෙයි. 85යි 15ට එන්නේ සම්පූර්ණයෙන්ම චීනේ CM පෝට් එයාලා තමයි හදන්නේ මේක. පර්යන්තය හදන්නේ එයාලා, ක්‍රේන් ගේන්නේ එයාලා, ඒ ඔක්කොම කරනවා. එයාලා හදනවා පර්යන්තය. මේ මහ මුහුද විතරයි අපි එයාලට දෙන්නේ. එතකොට 85ක් එයාලා ලාභය ගන්නවා 15ක් අපිට දෙනවා. ඊට අමතරව රොයල්ටි අපිට ගෙනවා. එක හැම ටැංකියකටම ඩොලර් ගණනක් අපිට ගෙවනවා. ඒ වගේම මෙතෙන්ට එන සියලුම නෞකාවලට ශිපින් චාර්ජස් අපිට ගෙවනවා. වෝෆේජ් ගාස්තු අපිට ගෙවනවා. ඒ විශාල මුදලක් ඊට අමතරව හම්බ වෙනවා. ඒ වගේම මේ චීන ලොකු කරන්න කියනවා නෙමෙයි. අද ලෝකයේ නාවික ශාස්ත්‍රයේ විශාලම නෞකා සමාගම් ගත්තොත් එහෙම මුල 10ක් ගත්තොත් 10න් 6ක් චීන සමාගම්. මුල 10ක් ගත්තොත් 10න් 6ක් චීන සමාගම්. එදා CICT එක චීනට දුන්න එකේ වාසිය උනේ ඒ ප්‍රධාන නැව් සමාගම් අපිත් එක්ක කොළඹ වරායත් එක්ක සම්බන්ධ වුණා. ඒ හරහා ලොකු නැව් ආවා. අපිට මේක හදාගන්න සල්ලි නැහැ. හැබැයි ඒ වෙනකොටත් කොළඹ වරායට ඒ ආපු නැව් ආවේ නැහැ. ආවේ නැහැ. අලුතෙන් ආවා. SAGT එකට දුන්නා කියලා අපිට එක නැවක් අත්තා ආවේ නැහැ. කිවිසුමේ තිබුණා කොළඹ වරායට ඒ වෙනකන් කටයුතු කරපු නැව් සමාගම් දකුණු කොළඹ වරායට ගන්න බෑ කියන කිවිසුම. නීතියක් දැම්මයි. අපේ සභාපති තුල තිබුණා ඒක. මේ වෙනකොට ජයබහලු පර්යන්තයට. එතකොට තිබුණේ පර්යන්තේ ජයබහලු පර්යන්තය සමග ගනුදෙනු කරන කිසිම සමාගමක් මේ කොළඹ දකුණු වරාය ඒ කියන්නේ CICT සමාගමේ ගන්නට සඳහා ගන්න බෑ කියන්නේ. එයාලා අලුතෙන්ම නැව් ගෙනාවා. එතකොට ඒගොල්ලෝ ගෙනාවේ අලුතෙන්ම විශාල නැව්. ඒ තුල තප්පරයක් දෙන්න. ඒ තුල මේ උත්තරේ ඉවර කරගන්න මට. ඒ තුල ලැබුණා අලුත් වෙසල්ස් අපිට ආවා. ඒ තුල වෙනම ෆීඩර් ලයින් එකක් අපිට ලැබුණා. එතකොට අපේ තිබුණ ධාරිතාවය වැඩි වුණා. චීනේ මේක හදපු නිසා. දැන් ඒ විදිහම එකක් තමයි බටහිරත් කරන්න තියෙන්නේ. ඒක හොඳ ආයෝජනයක්. ඒක ඉන්දියාව එන එක අදානි එන එක ප්‍රශ්නයක්. ඒක රජය කළමනාකරණය කරගන්න ඕන. එදාට අපි ඒක ගැන බලමු. කොළඹ දකුණු වරාය සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් දානකොට සිංගප්පූරු රජෙනුත් ටෙන්ඩර් බිඩ් කරා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වෙලාවේ මැදිහත් වෙලා කිව්වා තරංගකාරී කිසිදු රටක් තරංගකාරී කිසිදු ආයතනයක් අපේ මේ කොළඹ දකුණු වරාය තුල ස්ථාපිත කරන්න දෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒක ප්‍රතික්ෂේප කරා. ඒකම තව එකතු කිරීමක් කරන්න ඕන විශේෂ දෙයක්. අර අපි කියවනේ කැන්ක් රිපෝට් එක. ඒ රිපෝට් එකේ හොඳ කතාවක් තිබුණා. අපි දැන් හොඳ දේවලුත් මේකේ තිබුණේ ඒවා කියන්න ඕනනේ. දැන් හැමෝම නරක දේවල් විතරනේ කතා කරන්නේ. අපි මේ කැන්ක් එකේ හිටියනේ අපේ ගරු සභාපතිතුමා සහ ලේකම්තුමාලා මේ කට්ටිය නියම කන්ඩිෂන් ටිකක් දාලා තිබ්බා. මේවා ඒ එක කන්ඩිෂන් එක තමයි මේ පෝට් එක නැගින පර්යන්තයේ මේ සෝරි බටහිර පර්යන්තයේ නැගින පර්යන්තයේ දැන් මේ නැගින පර්යන්තයේ කැන්ක් එක ඒක සංවර්ධනය කරන්න යන සමාගම කිලෝමීටර් 700ක් පුරාවටම වෙන කොහෙවත් මේ පෝට් එකක් කරන්න බෑ කියලා කන්ඩිෂන් එකක් දැම්මා.
ඒ වගේ පොඩිපොඩි ඉන්දියාව අදානිත් එක හැප්පෙන ඒවටිකුත් මේක දාලා තිබ්බා. ඇත්තර මේ අපි එක වෙලාවක ඒක මේ නැගින්ට පර්යන්තය දිනුවට වඩා ජයග්‍රහණයක් තියෙන මේ වගන් කන්ඩිෂන් එක. ඒක අපේ සභාපතිතුමා උපසභාපතිතුමා මේ කණ්ඩායම එකතු වෙලා අරක ගලවගන්න පුංචි දේවල් ටික සමහරලාට මේකේ ජනාධිපතිතුමාගේ බල එතුමාට තිබුණ ඉන්දියානු බලපෑමත් එක්ක මේ දේවල් වෙන්නේ නැති. අපේ කවුද ජයසිරි මහත්තයාගේ උත්තරේ අවසන් කරන්නම් මම. එතන මේ බටහිර පර්යන්තයේ 85 15 කියලාගෙන අපි හදපු එකක් නෙමෙයි. මහ මුහුද දෙනවා, එයා හදනවා, ක්‍රේන් ගේනවා, අපේ සේවකයෝ දාලා වැඩ කරනවා, එයා අලුතෙන් නැව් ටික ගේන්න ඕන. ඒ ටික කරලා ඒකෙන් 15%ක් අපිට දෙනවා. ඊට අමතරව ටැංකියක රොයල්ටි එකක් අපිට ගෙවන්න ඕන. ඊට අමතරව අප්ෆ්‍රන්ට් එක අපිට ගෙවන්න ඕන. ඒ ටික ඔක්කොම අරගෙන ඊට පස්සේ අවුරුදු 35කින් අපිට දීලා යන්න ඕන. ඒතකොට මේ තුල මේ නාවික ශාස්ත්‍රයනේ. දැන් මේක නැගින පර්යන්තර කරනකොට විරුද්ධුනේ දන්නවද? මේක නැගින පර්යන්තය දුනොත් අපිට එකක් නැති වෙනවා. දැන් අපිට එකක් තියෙනවා. අපිට එකක් නෙමෙයි දෙකක් නැති. දැන් අපිට එකක් නෙමෙයි දෙකක් නැති වෙනවා. ඒ කියන්නේ නිකමට නැගින පර්යන්තය ප්‍රයිවට් එකකට දුන්නොත් නැගින පර්යන්තයක් නැති වෙනවා අපිට. SAG ටික අවුරුදු 9කින් හම්බෙන ඒකක් නැති වෙනවා අපිට. ඒ දෙකම නැති වීම තුල වරායධිකාරියක් නැති වෙනවා අපිට. එතකොට අපි සටන් කළේ මේ තුනම වෙනුවෙන්. එතකොට ඇයි වෙස්ට් එක දෙනකොට හොඳයි කියන්නේ? අපි හොඳයි කියන්නේ 2005 නිසා 2005 අද මේ මොකද ADB ගිවිසුම අනුව ඒ ගිවිසුම් කොන්දේසි අනුව ADB එකේ ඒ ගිවිසුම් ටික වයලට් කරන්න බෑ අපිට. මේ රාජතාන්ත්‍රික ගිවිසුම් මේවා. ඒ නැත්නම් ඊට පස්සේ ADB එක අපිට උදව් කරන්නේ නැහැ. එතකොට රජය අනිවාර්යෙන් මේකට පොඩ්ඩක් එයාලා කියන දේ එහුම්කම් දෙන්න වෙනවා. එතකොට වෙස්ට් එක කාට හරි දීලා ප්‍රයිවට් පබ්ලික් පාර්ටිසිපේෂන් එකට යන්න වෙනවා. එතකොට ඒ තුල අපිට ලැබෙන ප්‍රතිලාභ ටික වැඩි කරගන්න එක රජය සතු වගකීම. හම්බන්තොට දුන්නේ මුහුද නෙමේ අපි හදලා ඩොලර් මිලියන 1.3ක් ඩොලර් බිලියන 1.3ක් වියදම් කරලා අපි හදපු එක 963කට දුන්නා. එතකොට ජයසිරි මහත්තයා කොහෙද හිටියේ? ඒ නිසා මම කැමති නෑ මේ බටහිර පර්යන්තය ගාවලා අපේ මිනිස්සු ජීවිත පරිත්‍යාගයෙන් අපේ වරාය අධිකාරියේ සමස්ත සේවකයන්ම සියලු වෘත්තීය සමිති ඒ වගේම මේකට ආදරය කරන අපිත් එක්ක හිටපු ප්‍රොෆෙසර් ලලිත සිරි ගුණරුවන් ඩොක්ටර් වසන්ත බණ්ඩාර ඊට පස්සේ අනුරුද්ධ පාදිනිය ඩොක්ටර් සමන්තානන්ද අනුර ගුණවර්ධන මේ මිනිස්සු මාර කැපකිරීමක් කරලා තර්කයක් හැටගත්තද ස්වාධීන රාජ්‍යයක් මේ ජාතික සම්පත් පෞද්ගලීකරණය රාජ්‍ය සේවා මේ සියල්ලම පෞද්ගලීකරණය මේ ගෝලීකරණය හරහා පහුගිය කාලේ වෙළඳ ප්‍රතිපත්ති හරහා දැවැන්ත තර්ජනයක් වෙනවා ශ්‍රී ලංකාවට. අපි කුඩා සම්පත් බහුල රටවල් වලට ඒ රාජ්‍යයන් වලට මැදිහත් වෙලා ඒ මැදිහත් වෙච්ච රාජ්‍යයන් අත්පත් කරගෙන ඒ රාජ්‍ය සම්පත් ගන්නවද මේක නේන්නම් දැන් මේක ඇතුළේනේ අද ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩි වෙලා දරිද්‍රතාවය වැඩි වෙලා මිනිසුන්ට මෙතන ඉන්නේ. එතකොට අපිට දැන් මේක ඇතුළේ එකක් දෙකක් දෙන්න කියලා මේ රට ඔසවා තබන්න බෑනේ. මොකද්ද ඒ සඳහා අපිට දැන් අපි දෙවලිගම මහත්තයා දැන් මේ ඔබතුමාලා දැන් හම්බන්තොට කාලෙත් යම් අර්ගලයක් යෙදුණා දෙන්න එපා කියලා. මේ වරායට. හැබැයි මේ ආදී ජාතික සම්පත් රැක ගැනීම සඳහා මෙහෙම සටනක් අවශ්‍ය නැද්ද? දැන් ජයසිරි මහත්මයාගේ පාර්ශවයෙන් අහපු කාරණේ ඇතුලේ නියෝජනය වෙන්නේ නැද්ද? අපිට අපේ බරපතල ප්‍රශ්නයකනේ මේ තාම ඉන්නේ. ඔව්. ඒකට අපි තාම දිනුවේ නැහනේ. ඒ ප්‍රශ්න ඉතිරවල නැද්ද? දැන් අපි ඉන්දියාව හොඳයිද, චීනය හොඳයිද, ඇමරිකාව හොඳයිද? දැන් මේ භූදේශපාලනය ඇතුළේ තියෙන චරිත ටිකකට වඩා මේ රාජ්‍යයන් වල තියෙන ප්‍රතිරූප වලට වඩා රටක් හැට අපට ස්ථාවර සැලසුමක් නෑ නේද ඒකට? එහෙම එකක් තියෙනව නේද අපේ සැලසුම් ඇතුළේ? ඔව් ඒ නිසා තමයි ඒ සැලසුමක් නැති පොරොන්දුවක් දීපු සැලසුමක් ඇතුව පොරොන්දුවක් දීලා සැලසුමක් නැතුව ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙලක කොටසක් නේ මේ නැගෙනහිර පර්යන්තයත්. අපි පාලකයෝ විසින් ගත්තාම සැලසුමක් ඇතුව ඉදිරිපත් කරලා සැලසුමක් නැතුව කටයුතු කරාම පීල්ලට දාන එක තමයි අපි කරේ. දැන් නැගෙනහිර පර්යන්තය මේ වන විට අපිට හිමි වුණා කියමුකෝ. ඔව්. ඒක දකුණු කොටස තියෙනවනේ අපිට. ඔව්. දකුණු කොටස මේ වන විට කළමනාකරණය කරමින් පවතින වෙනත් සමාගමක්. ඔව්. ඒතකොට දැන් මේක ආපහු කෙටි කාලෙදී අපිට ලැබෙනවා. මේ ලැබෙන වෙලාවට ඔබතුමන්ලගේ සැලසුම් අනුව මේකත් සංවර්ධනය කරලා ඉවර වෙනවා. ඒතකොට දෙකම එකට එකතු කරලා නැවත ලබා දුන්නොත්
ඔව්. හිමිල්ලන් නැති වේද? ඒ අවදානම නැද්ද අපිට? ඒ දැන් මේ අවදානම තියෙනවා. අපිට හිතන්න බෑනේ මේ අහක බලයි කියලා. ඉන්දියාව හෝ චීනය හෝ අහක බලන්නේ නැහැ. මේ සම්පත් මේ මෙතුමා වතක වරකද කියන මේ භූදේශපාලනයේ මේ ලංකාවේ මේ වරායවල් පිහිටලා තියෙන එක ඊටාම තීරණාත්මක සාධකයක් ගෝලීය දේශපාලනයට. ඒ බඳු තැනක අපිට මේ අවදානමෙන් ගැලවෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ගැලවෙන්න පැහැදිලිවම කාරණාවක් තියෙනවා. රටට ආදරේ නම් මේ අපි රටක් විදියට ස්වාධීනව නැගී ඉඳලා රටේ ඉන්න මිනිස්සුන්ගේ රට ආදරය කරන දේශමාමක පුද්ගලයෝ වගේම අදහස් ප්‍රකාශ කරනවා වගේම ක්‍රියාවෙත්ම මේ මිනිස්සු නියැලෙනවා නම් මේ ප්‍රශ්න වලට උත්තර හොයන එක මහ ලොකු දේවල් නෙමෙයි. ඉතින් මේ කවුරුත් හිතුවේ නැහැ, හැමෝම හිතුවේ, මුළු රටම හිතුවේ, රටෙන් භාගයක් හිතුවේ මතයක් දීලා තිබුණා නැගෙන පරයන්තේ දීලා ඉවරයි. මේ කරන්නේ බොරුවක්, මේ කරන්නේ රංගපෑමක් කියන එක. අපි ඉතින් ඒක යථාර්ථයක් බවට පත් කරා. ඒ නිසා අපි කියන්නේ රට අපේ ලංකාව තුල ඔය කියන විස බීජ හැමතැනම පැතිරිලා තියෙන්නේ. මේක නිකන් පිළිකාවක් වගේ, බූවල්ෙක් වගේ මේක දැන් අල්ලගෙන ඉන්නේ එක එක බහුදාජික සමාගම්. රට තුල. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකිය ටිකත් ඔය ප්‍රශ්නේ තියෙනවා. එතකොට දැන් අපි දන්න විදිහට අපිට ලැබිච්ච තොරතුරු අනුව තෙල් ටැංකි 3ක් අලුතෙන් හදලා ස්ථාපිත කරන්න යනවා තෙල් සංස්ථාවෙන් වරාය අධිකාරියෙන් අක්කර 400ක් අරගෙන. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. තෙල් සංස්ථාවේ ඉන්න සේවකුන්ටත් ප්‍රශ්නයක් තියෙනවා. රටේ මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් තියෙනවා. ඔය කියන දේශපාලන ප්‍රශ්නේමද එහෙමත් නැත්නම් රට තුල තියෙන මේ ප්‍රශ්නයක් ලියා ගන්න බැරි කමක් තියෙන ගැටලුවක් තියෙනවා කියන එක එතන අපටත් මතුවෙමින් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ නැගින්න පරයන්තය කියන්නේ අපේ එකම සටනක් උනේ. ඒ වගේම රට ආදරය කරන වෘත්තීය සමිති අපේ අර ඉස්සෙල්ලා සඳහන් කරපු මහත්මයා ජයසිරි මහත්තයා කිව්වා වගේ අපි ජයසිරි මහත්තයා වගේ මේ රට ආදරය කරන අදහස් තියෙන මිනිස්සුන්ට අපි කියන්නේ එක් අහුවෙලා රට බේර ගන්න ඉදිරිපත් වෙන්න කියලා මේවට. මේක ඇතුලේ බැලුව බැලමට දැන් මේ ඉන්දියානු විරෝධයක් හුදු ඉන්දියානු විරෝධයක් කියලා කාට හරි අර්ථකථනය කරන්න බැයිද? දැන් අදානි හැර වෙනස් සමාගමකට දෙනවද? ඒ දෙන්නෙත් නෑ ඉන්දියාවට. එතකොට දැන් ඉන්දියාව මේකට අවතීර්ණ වීම ඇතුලේ ගැටලුවක් නැද්ද? ඔව් භූදේශපාලන ප්‍රශ්නයක් නම් සැබවින්ම තියෙන්නේ. අපිට ඉතින් බැලු බැලමට පේනවා භූදේශපාලන ප්‍රශ්නයක් මේක තියෙනවා කියලා. මොකද චීනය විසින් ලංකාව තුල ආයෝජනය කරලා තියෙන ගැටලු වලට සහ ඉන්දියාව ක්‍රමක්‍රමයෙන් අපි මේ ආක්‍රමණය කරන දේශපාලන හේතු සහ ඔය 13 වෙනි ව්‍යවස්ථාව මේ සංශෝධනය කරන්න බලාත්මක කරන්න පළාත් පාලන බලයේ නැවත ගේන්න කියන සුළු පක්ෂ වලට මේ දවස්වල ඔය දළු දාලා එන ප්‍රශ්න වලට ඒ තුල ප්‍රශ්න තියෙනවා කියලා අපිට තේරෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ දැන් අපි නැවත ආවොත් එහෙම දැන් මේ ADB ගිවිසුම ආසියානු සංවර්ධන බැංකුවේත් එක්ක ගිවිසගත් මුදල අපි සාමුලින්ම ගෙවලා ඇරියොත් අපිට පුළුවන් ඔය කියන ගැටලුවෙන් ගැලවෙන්න. එතකොට චීනෙත් අවුරුදු 35කට පස්සේ ගැලවිලා අපිට මේක බාර දීලා යනවා. ඉන්දියාව දැන් ප්‍රයිවට් කරන්න එනවා නම් 85 15 තුල ක්‍රියාත්මක කරනවා නම් ආයෝජකයෝ ගෙනල්ලා බටහිර පර්යන්තේ අපිට පුළුවන් නේ ඊට ඉස්සෙල්ලා ආයෝජනය කරන්න ඉස්සෙල්ලා කොළඹ දකුණු වරායේ ගිවිසුම්ගත් ණය මුදල සම්පූර්ණ ගෙවා හැරියොත් කුමන හෝ ක්‍රමයකින් ආදායමකින් රට තුල ආදායම් ලබන රජයේ ආයතන උන්තරන් තියෙනවා ආයෝජනය කරන්න රට තුලත් ඕන තරම් ආයෝජකයෝ ඉන්නවා. එහෙමනම් රට ආදරය කරන පිරිසක් එක්කහු කරගෙන ආසියානු සංවර්ධනත් එක්ක ගහපු ගිවිසුම අයින් කරා නම් බටහිර පර්යන්තේ 100% අපට හිමි. අවුරුදු 35කට පස්සේ ඔය කියන චීන සමාගමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට දකුණු කොළඹ වරාය පර්යන්තේ බාර දීලා යන්න ඕනේ. එතකොට තව අවුරුදු 8මාරකින් SAGT සමාගම මේ අපට දීලා යනවා. ඉතින් ගැටලුවක් නැහැ නේ. අන්න ඒ වගේ අදහස් ක්‍රියාත්මක කරලා අපිට දැන් සමහර දේවල් අපේ ඉන්න ස්ථාවරයේ මතය අනුව හිතලා යම් වෙලාවකට හිත හදා ගන්න පුළුවන් ශාමල් මහත්මයා. හැබැයි මේ ලෝක ඉතිහාසයේ මේ ගෝලීය සංවිධාන මූල්‍ය ආයතන සහ සමාගම් හැසිරලා තියෙන විදිහ සහ වෙනත් රටවල් වලට එහෙම සමාගම් මැදිහත් වෙලා තියෙන විදිහ සහ මේ ඔය කිව්ව ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලන සංවිධාන ආසියානු සංවර්ධන බැංකුව වගේ සංවිධාන මුදල් දීලා ආයෝජකයෝ දීලා මැදිහත් වෙලා තියෙන විදිහ ගත්තාම අපිට මේ කතාව එතනින් සරල කරන්න බෑනේ ලඝු කරන්න බෑනේ. දැන් ඔබතුමා සඳහන් කරා 2002 වර්ෂය වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවක් යටතේ යලිපුදුම ශ්‍රී ලංකා සෙලස්ම තමයි මේකට මේ මුල් පිටපත හැදෙන්නේ කියලා. හැබැයි අපි දන්නවා ඊට අපි ඉතිහාසයේ ඉඳන් ගත්තාම චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ ඉඳන් ගත්තාම ඊටත් එහා කාලේ ඉඳන් ගත්තාම අපිට විටින් විට වරින් වර විවිධ සැලසුම් ආවා. ඒව ආණ්ඩුව විසින්ම හදපු සැලසුම් නෙවෙයි. ඒව ඇවිල්ලා මේ මූල්‍ය ආයතන විසින් ඉදිරිපත් කරපු මූලික උපාය මාර්ග වලට හදපු සැලසුම්. උදාහරණයකට යලිපුදුම ශ්‍රී ලංකාවෙන් පස්සේ දැන් මේ මෑත කාලේ වලට ජාතික භෞතික සැලසුම් වල කතාවක් ආවා.
ඒකට මේවා මේ ගෝලීය ආර්ථික ක්‍රියාවලියක් නැත්නම් ගෝලීය කරන ආර්ථික ක්‍රියාවලියට හදන බිම් නෙමෙයි. එතකොට MCC වගේ ගිවිසුම් පිළිබඳ කතා බහ කරලිට ආවේ ඒකයි. එතකොට මේ අපිට මේ රාජ්‍යයන් මේ ආණ්ඩු විශේෂයෙන්ම එබඳු ගෝලීය ප්‍රතිපත්තිවලට සංවේදීව කටයුතු කරන නිසා නේද මේ දැන් කොහේ හෝ රටක් ඇතුලේ අපි කොලනියක් වෙනවද කියන ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඊට අනුව ඒකටද අපි 69 ලක්ෂයක් ඡන්ද දෙන කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක ඊට වඩා ජාතිකත්වයේ පිළිබඳ අභිමාණයෙන් මේ රටේ ආර්ථිකය හදලා කර්මාන්ත හදලා බිම නැගිටවන්නේ අපි ගෝඨාභය මහත්තයා ඡන්ද දුන්නේ බහුතරයක්. ඒක වෙනවද මේක ඇතුලේ? ඔයක දැන් ඒක තීරණය කරන්න ඕන අපි දැන් තම අවුරුද්දයිනේ. ඒක මම විශ්වාස කරනවා ඒක එක සැරේට වෙනස් නොවුනත් යම් කාලයකදී ඒක වෙනස් වෙයි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැක්මත් එක්ක. එතකොට අර ඔබතුමා කිව්ව නේද දැන් අර අපේ මේ ලංකාවේ 78න් පස්සේනේ විවෘතාර්ථිකයට මුණ දෙන්නේ. මේ මගේ පුද්ගලික මතය. විවෘතාර්ථිකයට ලංකාව නිරාවරණය වෙනකොට ඒ මෙතන තියෙන ප්‍රශ්නේ විවෘත ආර්ථිකය නෙමෙයි. ඒ නිරාවරණය වෙනකොට ඒකට සාපේක්ෂ විදිහට ලංකාවේ මිනිස්සයාගේ මනෝභාවය ගොඩනගලා තිබුණේ නැහැ. ඒ දෙක අතර ලොකු ගැටීමක් ඇති වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. ඒක තමයි එතනින් දැන් වෙන රටවල් විවෘත ආර්ථිකයට මුහුණ දෙනකොට ඒ රටවල් මිනිස්සුන් දියුණු වෙලා හිටිය එකට ගැලපෙන්න. අපේ රටේ දියුණු වෙලා තිබුණේ නැහැ. ඒකට එක හේතුවක් තමයි අපේ රටේ තියෙන දේශ ඒකාලී දම්ම තිබුණු අර රාජ්‍යත්වය එහෙම. ඒ කියන්නේ ස්තර දෙකක් වෙන් වශයෙන් තිබුණා. ඒ කියන්නේ ධනපති සහ ධනපති පන්තියයි නිර්ධන පන්තියයි විදිහට ඒ කියන්නේ ඒක බහුලවම එළියට අර කම්කවුරු විප්ලවයක් විතර තිබුණේ නැහැ. නමුත් ස්තර දෙකක් තිබුණා. අර උඩ කොටස විතරයි වවුල් අර මේ මොකක්ද ඒකට කියන්නේ වලව් පැලන්තිය වගේ උඩ කොටස තමයි ජාත්‍යන්තරත් එක්ක නැත්තම් අර විවෘත ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ. පල්ලෙහා කිසි කෙනෙක් ඒකට සම්බන්ධ වෙලා තිබුණා. අපේ 78න් පස්සේ අපේ ලංකාවට එන ටෙලිවිෂන් එක සහ දුරකථනය ඒවට මිනිස්සු මාරුදල ඇඩිට් වුණානේ. දැන් මෙන්න මේ තුල තමයි අපේ ලංකාවේ මේ සංස්කෘතිය මේ ඔක්කොමත් එක්ක ගැටුම පටන් ගන්නෙ. අපිට අර 78න් එන විවෘත ආර්ථිකයත් එක්ක අපි මේ අපේ සංස්කෘතිය ගැටෙන්ඩ පටන් ගත්තා. අපි අන්න එතන අපි වහල්ලු වෙනවා කාටද දේශපාලච්චයට නෙමේ අර එළිය තියෙන තාක්ෂණයට ජාත්‍යන්තර ලෝකෙට අපි වහල්ලු වෙනවා. අපි එහෙම වහල්ලු වෙලා අපි කියනවා ස්වදේශීය චින්තනයක් ගොඩනගන්න ඕන කියලා. අද කැම්පස් වල ඉන්න දරුදරියට ස්වදේශීය චින්තනයක් ගොඩනගන්න පුළුවන්ද? මේ ෆෝන් එකේ එළිලා ඉන්න තරමට ටීවී එකට වහල් වෙලා ඉන්න තරමට අපේ පුංචි දරුවෝ මම කියන්නේ ඔය ඕක ඔබතුමා කියන ප්‍රශ්න මම අන්තිමට ආවේ මෙන්න මේක එතනින් ගලවන්න නැතුව රාජතාන්ත්‍රිකව අර ගෝලීය දේශපාලනයෙන් ගැලවෙන්න බෑ. ඉස්සෙල්ලාම අපි තුල ස්වදේශීයත්වයේ රටේ නිර්මාණය කරගන්න ඕන. රට තුල අපි පැහැදිලිවම දන්නවා දැන් ලෝකයේ එක ආර්ථික ව්‍යුහයක හසුරවන්න ඕන නිසා ලෝකයේ සංස්කෘතික වශයෙන් තනි අයක් බවට පත් කරන්න ඕනේ. ඒක තමයි ගෝලීකරණය කියලා කියන්නේ. ඒකට සංස්කෘතික ගෝලීකරණය කරන්නේ ඔබතුමා කිව්වා වගේ ආර්ථික ගෝලීය ක්‍රියාවලිය පහසු කර ගැනීම. ඒක සංස්කෘතික සම්බාධක ඉවත් වෙනකොට තමයි රටකින් රටකට ප්‍රාග්ධනය ගලන්න පුළුවන්. ඒකට තමයි ඒක ලෝකේ සැලැස්මක් තියෙනවා. නවීකරණය පිළිබඳ ලෝකේ සැලැස්මක් තියෙනවා. ලෝකේ සාම්ප්‍රදායික ජන ජීවිත නවීකරණයට අරගෙන එන්න ඕනේ. ඒකට නව විලාසිතා දෙන්න ඕනේ. විශ්ව ගම්මානයක් බවට පත් කරන්න ඕනේ. දැන් මේ ක්‍රියාවලිය පැහැදිලි. ඒක ලෝකගත ක්‍රියාවලියක්. අපි තා වරායෙන් ටිකක් එපිටට ගිහින් නැවත වරායට ආවොත්. දැන් මේ කතාව ඇතුලේ දැන් අපිට සැකයක් තියෙනවා. දැන් අපිට හෙට ඔහු අනිද්දා හෝ මෙතුමා කියන වගේ අනාගතයේ මේ අවදානම මගහැරවාගෙන මේක ජාතික සම්පතක් හැට සංවර්ධනය කිරීම සඳහා වන සැලැස්ම මොන වගේද කියන කාරණේ තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඒකට අපි එකතු වෙන්න ඕන. ඒක අපිට තනියෙන් කරන්න බෑ. අපි නගර පර්යන්තයේ සුරකින්න වෘ සමිතියක එකතු වුණා. අපි ඒකට ජාතික ව්‍යාපාරයක් හදාගත්තා. ඒ ජාතික ව්‍යාපාරය තුල අනුලා විජේසුන්දර නෝන්ලා, අජිත් සේනානායක මහත්තයා, දුමිඳු දිසානායකලා, කපිල පෙරේරා මහත්තයලා, ඊට අමතරව ලාල්කාන් සහෝදරයා, දුමින්ද නාගමෝ සහෝදරයා මේ ඔක්කොම එකතු වුණානේ. දැන් අපි දිනුවා. දැන් මේක ඉවර නෑ මං කිව්වේ. මේක දිනල එක ඉවර වෙන්නේ ඔබතුමාගේ ප්‍රශ්නෙම මේ ව්‍යවස්ථාවට. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔබතුමා දන්නවා තියෙනවා එහෙම එකක්. රාජදේවල නමුත් ඒක ජනතාවගෙන් අහන්න නැතුව දෙන්න බෑ. දෙන්න බෑ. ඒක වෙන්න ඕන හරියට නීතියක් ලෙස සම්පාදනය වෙන්න ඕන.
දැන් අද මේ වෙනකොට වනාන්තරවල ප්‍රශ්න වනාන්තරවලට ගැටලුවක් වෙලා තියෙනවා. ඊට පස්සේ ආය රාජ්‍ය සම්පත් ඒ ඉඩම් ගැන කතා කරනවා. ඒක කොච්චර දුරට මේවා කොහොමද වෙලා තියෙන්නේ කියලා පිළිබඳව අපේ අවබෝධයක් නැහැ. මගේ නම් අවබෝධයක් නැහැ. විශේෂයෙන්ම අපි මොකද නැගිටින පර්යන්තය සම්බන්ධයෙන් විතරයි පහුගිය ටිකේම හොයන්න ගියේ. ඉදිරියේදී අපිට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. සීමාවන් කරලා එළියට පයින්න වෙයි. ඒ පයින්නේ රට වෙනුවෙන් මිසක් ආණ්ඩුව වෙනුවෙන් නෙමෙයි. එතකොට ජනාධිපතිතුමා සහ ගමැතිතුමා ඒ දෙන්නට තියෙනවනේ මේ රට ගැන වෙනම කියවීමක්. ඒ කියන්නේ යුද්ධයෙන් බේරගෙන දැන් මේක ගොඩනගන්න ආර්ථික යුද්ධයෙන් ජය ගන්න ඕන කියන එක. ඒ තුල අර ඔබතුමා කියෝ විදියට ගෝලීය දේශපාලනයෙන් ගැලවිලා යන්න බෑ එක සැරේටම. දැන් ඉස්සරහට ජිනීවා ප්‍රශ්න එනවා. ගහන්න කොහොමද ගහන්න සැලසුම් කරන්න කියලා පේනවනේ. ඒ ගහන්න සැලසුම් කරනකොට අපේ පැත්තේ අපේ ලංකාවේ ඉන්න සිංහලයෝ ටිකක්ම නැත්නම් ශ්‍රී ලාංකිකයෝ ටිකක්ම අප්පුඩි ගහන්න බලාගෙන ඉන්නවා අපිට කෙලවෙනකොට. එහෙම නැති වෙච්ච දවසරයි මේක දිනන්නේ. එහෙම නැති වෙන්න නම් අපි JVP UMP ශ්‍රී ලංකා කියලා බෙදලා මේක ගොඩ දාන්න බෑ. සිංගප්පූරුව ගොඩ ගියේ පක්ෂවලට බෙදලා නෙමෙයි. සිංගප්පූරුව ගොඩ ගියේ සිංගප්පූරුවට තිබුණා සැලැස්මක්. මොන ආණ්ඩුවවත් ඒව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සහ මේ අමාත්‍ය මණ්ඩලය ඒ වගේ මේ පාර්ලිමේන්තුව ඔක්කොම එකතු වෙලා මේ රටේ දරුවෝ වෙනුවෙන් අනාගතය වෙනුවෙන් නිර්මාණය කරන්න ඕන මොන ආණ්ඩු ආවත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක්. ඒක අධ්‍යාපනයේද සෞඛ්‍යද ආර්ථිකද ඒ සියලු දේ ඇතුළත් වෙන මේ ලංකාවට ආදරය කරන විද්වතුන් එකතු කරගෙන දැන් ඔය පහුගිය කාලේ තිබුණා වියත් මග කිව්වා ඊට පස්සේ තව එක ඊට අමතරව අපේ ජනතා විමුක්ති පෙරමුණේ තියෙනවා තවත් ඒ මොකක් හරි විද්වත් මණ්ඩලය කියලා එක මේ මිනිස්සු ටික තමන්ගේ රාමු තුල තමන්ගේ කොටු තුල ඉඳලා මේ වැඩේ කරන්න බෑ. JVP එක ජයග්‍රහණය කරනකන් හිටියොත් මේ රට හදන්න ඒ හැදෙන්නෙත් නෑ. UMP ජයග්‍රහණය කරන එහෙම මේ කවුරුත් ජයග්‍රහණය කරනකන් ඉඳලා හරියන්නේ නෑ මේක. මේක හැදෙන්න නම් දැන් ජයග්‍රහණය කරපු උන් ටික පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නේ. මුන් ටික එකතු වෙන්න මේ කට්ටිය එකතු වෙන්න ඕන. එකතු වෙලා ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. ඒක කරන්න ඕන පක්ෂ නිසා නෙමෙයි. ඒක කරන්න ඕන තමන්ගේ අරමුණු නිසා නෙමෙයි. ඒක කරන්න ඕන අනාගත දරු පරම්පරාව වෙනුවෙන්. අද කරන්නේ මොකක්ද? ආණ්ඩුව වැටෙනකම් සර් ෆේල් වෙනකම් බලන් ඉන්නවා. ආණ්ඩුව වැටෙනකම් බලන් ඉන්නවා. එහෙම ඉන්න පාර්ලිමේන්තුවකට පුළුවන් විදිහට රට හදන්න. පාර්ලිමේන්තුවට තෝරලා යවන්නේ පක්ෂ මතය ජයග්‍රහණය කරවන්න නෙමෙයි මිනිස්සු. UMP පාක්ෂිකයා තමන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයා පාර්ලිමේන්තුවට යවන්නේ පක්ෂ ජයග්‍රහණය කරන්න නෙමෙයි රට හදන්න. ඒ නිසා UMPද JVPද ශ්‍රී ලංකාද පොහොට්ටුද මේ සියලු දෙනා දැන් පාර්ලිමේන්තුවට යවලා තියෙන ජනතා නියෝජිතයෝ විදිහට ජාතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඒ ජාතික ප්‍රතිපත්තියක් මේ නියෝජිතයෝ 225 224 කතානායකතුමත් එක්ක 25 මේ කට්ටිය එකතු වෙලා පක්ෂය අමතක කරලා මේ පාර්ලිමේන්තුවට ගියන් පස්සේ මේ කට්ටිය පක්ෂය අමතක වෙන්න ඕන. පක්ෂය අමතක කරලා ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන රටේ අනාගතය වෙනුවෙන්. නැතුව කාටවත් ඇඟිලි දික් කර ඉඳලා හරියන්නේ නැහැ මේක. එම පාර්ලිමේන්තු සංවාදය කවදා කොතැනකද දියුණු වෙයිද කියලා අපිට හිතන්න පුළුවන්. පාර්ලිමේන්තු සංවාද අපි සජීවීව මාධ්‍ය ඔස්සේ දකින නිසා ඒ කතාවල තියෙන નિසරු භාවය, ඒ කතාවල තියෙන හරසුන් බව, ඒ කතාවල කිසිම අන්තර්ගතයක් නොවන නිසා, ඒකේ බරක් නැති නිසා අපිට රටේ අනාගතය කොයිබට යනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතා වැදගත් වෙන්නේ ඔබ කිව්ව කාරණේ අපි අපේ ජනවරම දෙන්නේ අපේ ඡන්දය අපි පාවිච්චි කරන්නේ පක්ෂයක් හෝ මතයක් දිනවන්න විතරක් නෙවෙයි රට දිනවන්න පවුල අපේ ජීවිත දිනවන්න අපේ ඉස්සරහට ගෙන යන්න. ඉතින් ඒ ඡන්දය ගත්ත කට්ටිය හිතනවා නම් දිනුවයින් පස්සේ අපේ වැඩ ඉවරයි කියලා. නැත්නම් ඊළඟ මැතිවරණයට තමන්ගේ සල්ලි ටික හොයාගන්න කටයුතු කරනවා නම් ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ ගැන තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕන හැමදෙනාම. නින්නද සජීවී සංවාදය තුලයි ඔබ ඉන්නේ. සත්‍ය බොහොම එඩිතරව අපිට කියන්න බයක් නැහැ. අපිට මොන තර්ජන තිබුණත් අපි මේ කතාව කියනවාමයි. වගකීමෙන් අපි ජනතා නියෝජිතයන්ට මතක් කරන්න හැම මොහොතෙම ඔබපත් කළේ ඔබට සේවය ඔබට ඔබගේ දියුණුව සාක්ෂාත් කරගන්න වෙයි බහුතරයේ පැවැත්ම සහ ඔවුන්ගේ ජීවිත වෙනුවෙන්. අපි තවත් අවසාන කෙටි විරාමයකට යන්න ඔබෙන් අවසර ඉල්ලනවා. රැඳෙන්න අප සමග. නැවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ අවසන් මිනිත්තු කිහිපයක් අපි ඔබ සමග ගත කරන්නේ. අත්‍යවශ්‍ය ගැටලුවක් තිබුණොත් අපේ විමසන්න 066 22 83 669 ඔබට විවෘත කරලා තියෙන්නේ. අපි කැමති දැන් මේ මා විමසමින් හිටියේ දැන් ගැටලු බාධක සහ අර්බුදකාරී තත්ත්වයක් ඇතුළේ තමයි මේ දිනන්නේ. මේ වරාය සටන දිනන්නේ. ඒකට මෙතනින් එහාට තව සටනක් ඈඳෙනවා.
ඒ තමයි මේ සංවර්ධන සටන. මේක දියුණු කිරීමේ සැලැස්මද. ඔබතුමාලා ඊටාම විධිමත් සැලැස්මක් මේකට ඉදිරිපත් කරනවා. මේ සැලැස්ම ක්‍රියාවට නැංවීමේ උපාය මාර්ග සැලැස්මක් තියෙනවද? මොකක්ද ඒකේ සැලැස්ම අපිට කියන්න පුළුවන්ද? අපි එතෙන්දී දැන් වරාය නිලධාරීන් ආණ්ඩුව කියන දේ කරන්නේ. ඔව්. එතකොට තමන්ගේ එක මත මතාන්තර තිබුණත් පහුගිය කාලේ මේක බදු මේක ආයෝජනය කරමු කිව්වා. ඒ කට්ටිය සෙට් කරන ආයෝජනය කරා. දැන් ඔන්න අපි හදනවා කියනවා. දැන් කට්ටිය සෙට් වෙලා අපි හදන්න. හැබැයි මෙතන ඉන්න පෘථග්ජන මිනිස්සුනේ. ඔව්. නිසා අපි හැම වෙලේම කියන්නේ මේ අපේ වෘත්ති සමිති සටන බොහොම අව්‍යාජක මේ සටන දිනුවේ අවංකකම ප්‍රතිපත්තිගරුකකම ඒ වගේම එකමුතුකම සහ දැඩි විශ්වාසය ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසය ඒ කායන අරමුණ දෙන්නෙම නෑ කිව්වා. දෙන්නෙම නෑ. ඒක කියන්නේ එක වෙලාවක මම කියනවා මගේ දරුවගේ ඔළුවට පිස්තෝලේ තියලා කවුරු හරි ඇහුවොත් මරනවමු ECT අතහැරපන් කියලා මං කියනවා මරන්න කියලා මම ECT අතහරින්නේ නෑ. අපි එහෙම කිව්වා. එතන හිටියා අපි. ඇත්තටම මම එතන හිටියා. අම්මට තාත්තලා දරුවට ඔක්කොම වඩා මං ECT වරායට ආදරේ මොකද මාව ගොඩනගන ඔය වරාය අධිකාරිය. අපි අමතුරු ඉස්සරහා නිලධාරි ඉස්සරහා ගිහිල්ලා අඬපු ආරානන්තයි අපි. ඇඬුන වාරානන්තයි. ඒ කියන්නේ අපි වෘත්ති සමිති නායකයෝ හිත හයියයි. හැබැයි මේ වෙනුවෙන් අපි උණු වුණා. මං කියන්න ගියේ මෙන්න මෙහෙම ගොඩනගපු බේරගත් එකනේ මේක. මේක ආය විනාශ කරන්න දෙන්න බෑ. ඒ නිසා අපි ඉල්ලීමක් කරා ගරු සභාපතිතුමාගෙන් ඒ වගේම අපි ඇමතුමාගෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක පිළිබඳව ඔබ්සර්වේෂන් කමිටි එකක් අපේ වෘත්ති සමිති නියෝජිතයන් හරහා අපි ඉල්ලනවා. එහෙම දුන්න නැති වුණොත් අපි ඒක බලන් ඉන්නවා. මේ වෙනකොටත් එක දේවල් අපි මැදිහත් වෙලා සාකච්ඡා කරනවා. නිරීක්ෂණ කමිටුවක් අපි කරනවා. ඒතකොට ඒක ක්‍රමයක් මේ නැගෙන පර්යන්තයේ ජාති සතු වීම අවසන් මොහොත දක්වා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1000ක් වාර්ෂිකව හම්බ වෙන තුරු අපි මේ සටන අරන් යනවා. මේක බේරගෙන මේක රැකගෙන අපි යනවා. ඒ පාරෙන් පිටපයින්න දෙන්නේ නැහැ. ඒ පිටපයින්නේ ලේබර්ද, ඉංජිනියර්ද, විධායක නිලධාරියාද, සභාපතිතුමාද, ඇමතුමාද කියන එක අපිට අදාළ නැහැ. බහිරව ටික පන්නනවා. ඔව් බහිරව ටික පන්නනවා. මේකේ ඉන්නවා යම් බහිරව කීප දෙනෙක්. ඒ කට්ටිය අපි ඉදිරියේදී ඒ දේවල් වේ ස්වභාව ධර්මයේ. ඒ නිසා මේ ජයග්‍රහණය වෙන්නේ ගමගේ සහෝදරයා මේක විශ්වයෙන් ලැබුණු ජයග්‍රහණයක්. මම අර කිව්ව දේවල් වල වටිනාකම පරමාදර්ශී වෘත්තීය සටනක් කිව්වොත් නිවැරදි. හේතුව අපි ආණ්ඩුවේ වෘත්ති සමිතියේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි සද්ද නැතු හිටියන වරාධිකාරිය WD මේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක සංජය කුමාර වැලිගම. සියල්ල අතහැරලා බහින්නේ. තනතුරු අතහැරියා. තනතුරු අතාරිනවා. වරප්‍රසාද අතාරිනවා. වැටුප් අතහරිනවා. වැටුප් කතාව අතාරිනවා. අදටත් දැන් නම් මේ වෙනකොට වැටුප් කතාවේ අපි ආයෙ පොඩ්ඩක් එල්ලිලා ඉන්නවා. හේතුව වැටුපත් අපි අපේ සේවකයට අරන් දෙන්න ඕන. මොකද අවුරුදු 3ක් මේ වෙනකොට දැවැන්ත කැපකිරීමක් කරලා ඉන්නේ. අපේ විශ්වාසෙ ඉන්නේ. මේ කවුරුන් නිසා නෙමෙයි අපේ විශ්වාසෙ ඉන්නේ. ඒ වෙනුවෙන් අපි සාකච්ඡා මේසේ විවෘත කරගන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී ඒක අපි කරගෙන යනවා. වරාය සේවකයට අනිවාර්යයෙන්ම මේ ජීවන වේදමට සරලන වැටුපක් අරන් දෙන්න ගරු සභාපති අපේ සංජය කුමාර වැලිගම සහෝදරයා සියලුම සැලසුම් දැන් සූදානම් කරලා අවසන්. ඒකෙදිත් අපි වෘත්ති සමිතිය එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි ඒක අපිට ඊට වඩා ඇමතුමත් එක්ක අපිට මේක සරල කරන්න දෙයක් නැහැ. වරාය අධිකාරිය ඇමති කියලා කියන්නේ රෝහිත බේගුණවර්ධන විශේෂයෙන්ම සේවකයා පිළිබඳව සේවකගේ පැත්තෙන් විතර හිතන මිනිස්සෙක්. එතුමා සාධනීය තැනක ඉන්නවා මේ ප්‍රශ්නේ. මොකද එදත් මීට ඉස්සෙල්ලත් අපි ඇමතුමත් එක්ක එහෙම අදත් එහෙම මේ ECT ප්‍රශ්නෙත් එතුමා අර ජනාධිපතිතුමාගේ මතේ සිටීම නිසා අපිත් එක්ක පොඩි විරසකයක් ඇති වුණා. හැබැයි කොයි වෙලේකවත් අපි අවස්ථාවක් කරගත්තේ නැහැ. ඇමතුමා විවේචනය කරන්න. මොකද අපි දන්නවා ඇමතුමාට ඒක වෙනස් කරන්න බෑ කියලා. ඒ නිසා වෙනස් කරන්න බැරි එක්කෙනෙක් කෑ ගහලා වැඩක් නැහැ නේ. ඒ නිසා අපි එතුමාට කතා කරේ නෑ. ඉලක්ක කරේ ජනාධිපතිතුමා. අපි කියලම ජනාධිපතිතුමා ඉලක්ක කරේ. මොකද ජනාධිපතිතුමා වකින් බාර අරන් තිබුණානේ. අපි මම කිව්වේ මේ සටන අපි හරියටම සැලසුම් කරමු. දිනන්න. ඉලක්කය හඳුනා ඇදගෙන යන්න නෙමෙයි. ආණ්ඩු ඉවරනකන් ආණ්ඩු පෙරලනකන් ඇදයි යන්න නෙමෙයි. අපි මේ ජයග්‍රහණය කරන්න ඕනුනේ අපේ මේ ආණ්ඩුව තුළ අපි ජයග්‍රහණය කරලා මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක් විදියට රටට දායද කරලා දෙන්න. ඒ නිසා මම කියන හැම වෙලෙම කියන්නේ මේ සටනෙන් ආණ්ඩුවක් දිනු. අපිත් දිනු. වරායත් දිනු. පරදින කණ්ඩායමක්. මේක වෙනස් වෙන්න කලින් තව එක පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ සටන් පාටේ අයිතියත් ඔබතුමාලටමද? සටන් පාට නැග පරදි සුරකීම වෘත්ති සමිතිය එකමුතුව. ඒක මෙහෙම අපි සාමූහික එකඟතාවයක්. ඒක අපි තමයි යෝජනා කරන්නේ. වැලිගම තමයි යෝජනා කරන්නේ. ඒක හැමදෙනාගේම එකමුතුවක්. එතෙන්දී එදා JVP සහ UMP පක්ෂ දෙකම හිටියේ නැහැ. පටන් ගන්නකොට හිටියේ අපේ වෘත්තීය සමිති 21යි. ඒ 21 තුල ජනතා විමුක්ති පෙරමුණ හිටියේ නැහැ.
එක්සත් ජාතික පක්ෂයට අයත් ජාතික සේවක සංගමයේ හිටියේ නැහැ. මොකද ඒතකොට අපි හිටියේ විපක්ෂේ. ඒතකොට විපක්ෂ නායකතුමා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව සහ අනුව තමයි අපි මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වාණිජ්‍ය කර්මාන්ත සේවා අපකශීලී සේවා සංගමයේ වරාය තුල හදන්නේ. එතකොට අද රටේ තියෙන සියලු ආයතන වල දැවන්තම සමිතිය වෘත්තීය සමිති සමාජිකයෝ ඉන්නේ අපේ. ඔය සටන දිනුවෙන් පස්සේ දේශපාලන අරමුණු තියෙන කට්ටිය බැහැලා ගිහිල්ලා වෘත්තීය සමිති තනි වුනේ නැද්ද? නැහැ. තාමත් ඉන්නවා. ඔව් අනිවාර්යයෙන්ම තාම ඉන්නවා. අපි ගැන විශ්වාසයක් තියෙනවා. අපි මේ සටනට බහිනකොට අපිට ගොඩක් මිනිස්සු වරාය තුල තිබින්නේ බොහොම මේ කියන්නේ හම්බන්තොට වරාය විකිණීමත් එක්ක අපි උදාහරණයක් ගමුකෝ. අපි හම්බන්තොට වරාය විකිණනකොට වරාය කිසිම වෘත්තීය සමිතිය මේ සම්බන්ධව කතා කරේ නැහැ. අපිට වෘත්තීය තිබුණේ නැහැ. අපිට වෘත්තීය සමිතියක් තිබුණේ නැහැ. එතකොට මම හිටියේ තහනම් කරලා අපිට සමිතියක් තිබුණේ නැහැ. යහපාලන ආණ්ඩුවේ මේ තෑගි ටික අරගෙන. නමුත් අපි එළියේ ඉඳගෙන ඒ වෙලාවේ අපි වරායට ආදරය කරන පිරිසක් අරන් ගිහලා හම්බන්තොට හොඳට ගුටි කෑවා. ලංකාවේ වැඩිම කඳුළු ගෑස් ගහපු මේ උද්ඝෝෂණය. හොඳටම කුරුඳු පොළු බැටම් පොළු ගහපු මේ උද්ඝෝෂණය. අපි ගඟේ මේ ඇලවල වල බහලා බේරුනේ. ඉතින් එහෙම නිසා ඒ වෙලාවේ මේ ඉන්න മന്ത്രിවරු අද ඔය කෑ ගහන මේක විකුණන්න ඕන කියන മന്ത്രിවරු ලයිට් කණු හරස් කරලා කොටු කරලා තියෙද්දි අපි තමයි ලයිට් කණු හරස් කරලා පාර හරි ගසලා දුන්නේ අපේම മന്ത്രിවරුන්ට යන්න. එහෙම පරිසරයක් එතන තිබුණේ. ඉතින් අපට හරි කනගාටුයි මේ අපේ මේ ඉන්න മന്ത്രിවරු අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා කරපිටින් ඇවිල්ලා පොදුජන පෙරමුණේ හරි අපේ ආණ්ඩුවට පක්ෂව ඉඳගෙන කතා කරනවා නම් මේ නැගෙනහිර පර්යන්තයේ දීම තුල වෘත්තීය සමිති කරේ මේ මහා අසාධාරණයක් රටට කරේ අසාධාරණයක් ලෝකෙ තුල රට තනි කරා ඉන්දියාවට බලපෑමක් එල්ල කරා මේකෙන් ඉන්දියාව ආර්ථිකයේ වෙනුවෙන් හඬා වැටෙන മന്ത്രിවරු ගැන අපි පශ්චාත්තාප වෙනවා. මොකද ඒ ගැන ඉදිරියේදී මිනිස්සු බලාගනි. නිසා අපි ඒක තීරණය කරන්න යන්නේ අපි කනගාටුයි අපේ පක්ෂය තුල ඉඳගෙන අපේ පක්ෂයම විනාශ කරනවා නම් එහෙම අදහස් ප්‍රකාශ කරනවා නම් දේශපාලන මත මතාන්තර කරගෙන යන්න ඒක අවස්ථාව කරගන්න අපිට දෙන්නේ නැහැ. මොකද අපි ඒකට විරුද්ධයි. අපි ඒ හයිය අපේ තියෙනවා. සංජය මහත්තයා දැන් අපි මට ශාමල් මහත්තයාගෙන් අහන්න දැන් එකක් තමයි දැන් මේ සංවර්ධන කටයුතු වලදී තමයි බොහෝ දෙනෙක් හිර වෙන්නේ. එකක් තමයි මේ අදාළ වැඩ කටයුතු කරගෙන යනකොට කොහේ හෝ මූල්‍ය සහයක් ගන්න වෙනවා. දැන් ඔබතුමාලා පැහැදිලිව කිව්වා දැනුම තියෙනවා, තාක්ෂණය තියෙනවා, මානව සම්පත තියෙනවා, අපිට මුදල් තියෙනවා. දැන් මේ තුනේ කිසි ගැටලුවක් නැද්ද ඉදිරියට? මේ තුන කළමනාකරණය කරගෙන මේක තමන්ගේ ජාතික සැලැස්ම හැටියට ඉස්සරහට ගෙනියනවා. කොච්චර කාලෙකදී මේක අවුරුදු එතෙන්ද මෙහෙමයි. වරාය අධිකාරිය දැන් සැලසුම් කරලා තියෙන්නේ අවුරුදු 3ක් ඇතුළත මේක සියල්ල සාදා අවසන් කරන්න නිම කරන්න. එතකොට කැබිනට් පත්‍රිකාවම තියෙනවා. ඒ වගේම මේ වෙනකොට හම්බන්තොට වරායේ ණයවාරිකය අපි ගෙවන්නේ නැහැ. එතකොට අපි ඒකට ලොකු ණයවාරිකයක් ගෙව්වා. ඒ නිසා අපිට ණය ගැනීමේ ශක්‍යතාවයක් තියෙනවා. අනාගතේ අවශ්‍ය නම් මේකට ණයක් පොඩි අපිට දැනටත් පුළුවන් ඩොලර් මිලියන 300-400කට කොමර්ෂල් ණයකට යන්න. මේ ණය ධාරිතාව ධර්මයෙන් ඉන්න ගමන් මේ උපයන නැගින්න පර්යන්තය පැත්තකින් තියමු. ජයබහලු පර්යන්තයෙන් එන ආදායමෙන් අපිට තාමත් පුළුවන් ඒ ශක්තිය තියෙනවා අපිට. අපි කියන්නේ ණයට යන්න කියලා. අපි ණයට යන්න කියන්නේ මොකද අපේ 245ක ඩොලර් සංචිතයක් තියෙනවා. ඒකෙන් මුදලක් ගන්න පුළුවන්. ඒ අරගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට ECT ෆන්ක්ෂන් වෙනවා. ඒකෙන් දැවන්ත මුදලක් එනවා. එතනනුත් එනවා. ඒ වගේම JCT අපි ලාභය ලබලා තියෙනවා. මේ වෙනකොට ඒ වැඩ ටික යනවා. ඒ නිසා අවුරුදු 3ක් ඇතුළත මේක අවසන් කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක ඒ අවසන් වෙනවා කියලා කියන්නේ අවුරුදු 2කමාරක් 3ක් යනකොට දැවන්ත සංවර්ධනයක් මේ රටට නැගෙන පරාදයක් වෙනවා. මේ හා සම්බන්ධ ප්‍රතිපිල නගපු පොඩි චෝදනා ටිකක් තිබුණානේ. අපිට නැව්වෙන්නේ නැති වෙයි අපිට හර හම්බන්තොට හැදුවා වගේ බලාගෙන ඉන්න වෙයි වගේ කියලා තත්ත්වයක් උද්ගත වෙන්නේ නැද්ද? දැන් ඔය ඉන්දියාව අසල්වැසි ඉන්දියාව තරහ කර ගන්නවා මේ ප්‍රශ්නේදී. ඇත්ත කතාව කිව්වොත් එහෙම ඉන්දියාවත් එක්ක තියෙන හොඳ හිත ටිකක් පළුදු වෙනවා. ඊට පස්සේ ඒක අපි රටක් හැටියට ඊට පස්සේ අපි කාවද යාළු කරගන්නේ. ඊට පස්සේ මේක ඇතුලේ වරාය කිසියම් ආකාරයක වරාය ආදායම් තත්ත්වයට බලපාන්නේ නැද්ද? ඒක නෑ. ඒක පොඩ්ඩක් වම්ම නෑ. මොකද ඉන්දියාවට බෑ අපිත් එක තරහ වෙන්න. හේතුව මේ නාවික වෙළඳාම තුල ඉන්දියාවට බෑ අපිත් එක තරහ වෙන්න. ඉන්දියාවට ගැඹුරින් පරයන්තයක් නැහැ. තියෙන්නේ ලංකාවේ. ඉන්දියාවේ නිෂ්පාදකයාගේ නිෂ්පාදනවලට මිල ගන්න ලංකාවට ගේන්න වෙනවා මේක ප්‍රධාන නැව් සමාගමට දෙන්න. ඒ කියන්නේ ට්‍රාන්ස්ෂිප්මන්ට් ඉන්දියාවට තනි 4%යි කරන්නේ. අපි 35%ක් කරනවා. අපි මේක හැදුවෙන් පස්සේ සලාලා පෝට් එක සිංගප්පූ පෝට් එක එයාලගේ ටැරිෆ් එක මාර වැඩි.
අපි අපේ ටැරිෆ් මේ කලාපේ තියෙන අඩුම ටැරිෆ් එක අපේ බදු. බදු නෙමෙයි ඒකට කියන්නේ ටැංකියකට ගෙවන්න ඕන නැව් ගාස්තුව ටැරිෆ් එක කියලා කියන්නේ. ඒක අපේ තමයි අඩුම මේ කලාපේ අඩුම. එතකොට තව සහනයක් දෙන්න තව දෙන්න පුළුවන්. SAGD සමාගම ශ්‍රී ලංකා අපේ වරායදිගාට මේ හිමුණාට පස්සේ මොකද මේ වරාය ඇතුලේ අන්තර්බහලු මේ ප්‍රවාහය රැකින් මේ ඒ මුදල ඉතුරු වෙනවා. මුදල ඉතුරු එහෙම ඉතුරු වෙනවා. ඒක දෙන්න පුළුවන් අපට සමාගමට. ඒක තව ලාභයක්. ඒතකොට දැවැන්ත ලාභ ටිකක් අනාගතේ මේ පෙළ ගැහෙනවා. අනාගත මේ රට ණය වෙලා තිබුණාට අනාගත දරුවාගේ රට ණය වෙන්නේ නැහැ. මේ දැක්ම හරියට ක්‍රියාත්මක වුණොත් සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක වුණොත්. ඒතකොට අපි විශ්වාස කරනවා දැන් රාවණා කාලේ ඉඳන් ඊට පස්සේ කවුද ගජබා රජුරුවෝ ඊට පස්සේ පරාක්‍රම බාහු රජුරුවෝ ඒ හැම දෙනාම ඉන්දියාවට නැමුන් නෑ. එතන දිනුවා. එතනින් පස්සේ ආය ඒ වගේ ඓතිහාසික ජයග්‍රහණයක් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ. මේ නැගිට පර්වතය සම්බන්ධයෙන් තීන්දුව අරගෙන. අපි ඒකට කුහක වෙන්න හොඳ නෑ. මොකද දන්නවද මුළු ඉන්දියාවම බලපෑම් කරනකොට ඉන්දියාවම ඇමරිකාවත් එක්ක ඇමරිකාවට එහායින් ජපානය ඕස්ට්‍රේලියාව ඒ සියලු දෙනා එක්ක බලපෑම් කරනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යූනියන් කාර්යෝ ටිකක් කියන එකක් අහලා තීන්දුව වෙනස් කරනවා. ඇයි ඒ අපි හරි මතේ හරිදේ හරි දැක්ම තුළ එතුමාගේ දැක්ම තුළ අපි හිටියා. දැන් ගිවිසුම උල්ලංඝනය කිරීම හේතු කොටගෙන අපිට කිසියම් අතුරු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැද්ද? ගිවිසුමක් නැහැනේ. ගිවිසුමක් නෙමෙයි තියෙන්නේ. එකඟතාවයක් කියමුකෝ දැන් මේකට ඉන්දියාව අපිට මොකද්ද මේක යම් ආකාරයකට මේක පොරොන්දුවක් කඩලා තියෙනවනේ. ඔව්. පොරොන්දුවක් තිබිලා පොරොන්දුවක් කඩලා නැහැ. නෑ එයාලා ඉල්ලන්නේ පර්යන්තයක්. ඔව්. එයාලගේ එකඟතාවය උනේ පර්යන්තයක්. ඔව්. ඒක ECT කළේ අපේ උ. දැන් තානාපති ඉන්දියානු තානාපති දැන් අපි මේ පහුගිය කාලේ ආපු තොරතුරුත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේකේ බාහිර පෙනුම ගත්තාම කිසියම් දෙයක් කිසියම් කණ්ඩායමකට පවරන්න හරි ආයෝජනයකට හරි එකඟ වෙලා තිබෙනවා පහුගිය ආණ්ඩුවේ ඔබතුමාලා කිව්වට පහුගිය ආණ්ඩුවේ එකඟ වෙලා තියෙනවා. හැබැයි ඒකතාවය තමයි මේ වෙනස් කරලා තියෙන්නේ. ඒක හේතු කොටගෙන නැති වෙන ප්‍රශ්නයක් නැද්ද? දැන් පසුගිය කාලේ මේ වන්දියක් ගෙවන්න ඕන කියන කතාවක් ආවා. ඒක ඇත්තක්ද? නෑ ඕක හොඳම උත්තරේ දුන්නනේ හිටපු විපක්ෂ මේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා. මම මේක ඉන්දියාවට දුන්නා. ඔයාලා මේක බේරගන්න. කෙලින්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වනේ මම මේක දුන්නා කියලා. එහෙම බේරගන්න පුළුවන්ද කියලා මං අහන්නේ. එහෙම ගොඩින් බේරගන්න බේරගන්න බැරි කෙනෙක් බේරගත්තේ. ඒ කියන්නේ බේරගන්න පුළුවන්. මම අහන්නේ මෙතනින් පස්සේ ප්‍රශ්නයක් එනවද ඉන්දියාවේ? මෙතනින් පස්සේ ඉන්දියාවෙන් ප්‍රශ්නයක් එනවනම් දැන් ඉන්දියාවට පුළුවන්නේ බටහිර පර්යන්තේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර ටෙන්ඩර් මේ ක්‍රමවේදයට යටත්ව මේක ටෙන්ඩර් කරනවා. එතකොට ඉන්දියාවටත් පුළුවන් ඇමරිකාවට උන ඇමරිකාවට දාන්න පුළුවන් ජපානයට ජපානට දාන්න පුළුවන් ඕනෑම රටකට දාන්න පුළුවන්. එතකොට අදානිය આવොත් අදානිය නවද නැද්ද කියලා තීරණය කරන්නේ පවතින නියෝජනය කරන රටනේ. එතකොට දැන් මෙතන නියෝජනය වෙන්නේ සැබවින්ම ආයෝජකයා නම් ආයෝජකයා තුල ඇත්තටම අදානිය එන්නේ නැහැ. අපි හැමතිස්සම තර්කයක් කරා අදානි මේ නැගෙනහිර පර්යන්තය ගන්නේ ඉන්දියාව රජයේ උමනාවට විතරයි. ඉන්දියාව රජයේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න විතරයි. එහෙමනම් අදානිට අවශ්‍ය නම් මේක එන්න. ඇයි අවුරුදු 35ක් ඇතුළත ආයෝජනය ගේනවා ගොඩනගනවා ආයෝජනය කරනවා බාර දීලා යනවා. ඉතින් අදානට පිස්සුදයි මේ රටක් තියේදී තමන්ගේ නිජ බිමක් තියේදී නිජ බිමේ වරායක් නිර්මාණය කරන්නේ නැතුව ලංකාව වගේ පිට රටකට ඇවිල්ලා අවුරුදු 35කින් මේක හදලා නිර්මාණය කරලා ආදායම උපදින පරිසරයක් හදලා මේක බාර දීලා යන අදානට පිස්සුද? ඒ තර්කය අපිට තියෙනවා. ඒ නිසා මේ ඉන්දියාව වෙන හේතුවකට මේකට ආවේ. ඉන්දියාව ආවේ මේක වෙන හේතුවකට. අන්නේ හේතුවට තමයි ජනාධිපතිතුමා උත්තරයක් දුන්නේ භූගෝලීය දේශපාලන ප්‍රශ්න නිසා තමයි මේකට මැදි වෙලා ඉන්නේ කියලා. භූදේශපාලනික ප්‍රශ්නේ හැබෑවටම බලපෑවා කියලා යලි යලිත් ඔබතුමාලා හිතනවද? ඔව්. පැහැදිලිවම ඔව්. ඒක කිසි තර්කයක් ඒක තර්කයක් නේ. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා පෙරද කරපු මාධ්‍ය සාකච්ඡාවේ කෙලින්ම කිව්වා. පැහැදිලිවම ගෝ මම දුන්න තමයි මම දුන්නේ මගේ අයියට කියලා. හරි. ඉතුරු මිනිත්තු 4ක පවන කාලයක් අපිට ඉතිරලා තියෙන්නේ. මම කැමති ඒ 4 වැය කරන්න මේ සටනේ ස්වභාවය දැන් අපිට අපේ ඉතිහාසයේ බොහෝ ජයග්‍රහණය ලැබපු සටන් හරි අඩුයි. සමහර වෙලාවට ඓතිහාසිකව බැලුවොත් මේක ලංකාවේ ඓතිහාසික ජයග්‍රහණයක් පැහැදිලිවම කිව්වොත් එහෙම.
බොහෝ දෙනෙක් මේ තීන්දුව අනිත් පැත්ත හැරලා තියෙද්දි කියලා. මේ අපි මේ වැඩසටහනෙන් පස්සෙත් අපිට බොහෝ දුරකථන ඇමතුම් ලැබුණා සාකච්ඡා කරන්න මේක දීලා තියෙන්නේ කියලා. අපි ඔබතුමාලට මේ සම්බන්ධව යලි ප්‍රකාශ කළේ නැහැ. නමුත් අපේ වගකීම මේ සංවාදය කියන එක. ඒ නිසා නමුත් මේ අපිටත් යම් ආකාරයකින් කිව්වේ මේක සාකච්ඡාව කරලා වැඩක් නැහැ කියලා. මේ බඳු තැනක තීන්දුවක් නෙමෙයි අනිත් පැත්තට මාත් ඒ හෙළිදරව් කරේ. හැබැයි මේ සටන වැදගත් වෙන්නේ ඇයි අපේ ඉතිහාසය, අරගල ඉතිහාසය. සහ ඒකට නන්නයිරුන් සහයෝගය දුන් සියලු දෙනා මතක් කරන්න මේ අවස්ථාව ලබා දෙනවා දෙදෙනාට. ඒකේ විශේෂයෙන්ම මම ජාතික ව්‍යාපාරය නිර්මාණය කිරීමේදී වැලිගම සහෝදරයාගේ උපදෙස් මත මේක මුලින්ම යන්නේ ඇල්ලේ හාමුදුරුවෝ මැදගොඩ හාමුදුරුවෝ හම්බ වෙන්න. උන්වහන්සේලා දෙන තමයි මට මේකට මඟ පෙන්වන්නේ. ඒකට ලොකු ශක්තියක් වෙනවා අපේ වෛද්‍ය වසන්ත බණ්ඩාර. ඒ වගේම ලලිසිරි ගුණරුවන් ප්‍රොෆෙසර් ඊට පස්සේ අපේ ඩොක්ටර් පාදෙනිය මේ කට්ටිය එන්නේ කිසිම අරමුණ කියන්නේ ලාභ අරමුණ වලින් නෙමෙයි මේ ආණ්ඩුව හදන්න මේ ජාතික බලවේගයක් විතර හිටිය මිනිස්සු ටික මේ ගන්න අපි ඒ හැම කෙනාටම මම අර කිව්ව පැහැදිලි කිරීම කරනවා. එතකොට අපේ කවුද කේසර කෝට්ටේකට මේ වෙන වෙන පක්ෂවල කට්ටිය වෙන වෙන කදවරුළු කට්ටිය මේ ඔක්කොම එකට එනවා. ඊට පස්සේ එක සටන් බිම ඊට පස්සේ ඩොක්ටර් සමන්තානන්ද අනුර ගුණවර්ධන කපිල පෙරේරා දුමිදු ගුණවර්ධන අජිත් සේනානායක අනුලා විජේසුන්දර එයා ඇවිල්ලා වෛද්‍ය අනුලා විජේසුන්දර ජාතික විධායක සභාවේ සභාපති. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ළඟම මේ කට්ටිය. හැබැයි ඒ කට්ටිය මාර විදියට මේකට එකතු වුණා මේක බේරන්න ඕනේ. ඊට පස්සේ ලාල්කාන්ත සහෝදරයා JVP. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා JVP උනේ නේ. අපි ඇත්තටම මෙතෙන්දී ජෝසප් ස්ටාලින් මේ මිනිස්සුන්ගේ වෙන ආණ්ඩු පෙරළින් මත තිබුණා. හැබැයි මේ වැඩේට ඇවිල්ලා දුමින්ද නාගමුව ඇවිල්ලා හිටගත්තා. හරියට අපිත් එක්ක කොයි වෙලේකවත් මේක මම මේ කතා කරපු නම් දෙක දුමින්ද නාගමුව ලාල්කාන්ත සහ ජයසිංහ අනිත් එක්ක කවුද? වසන්ත නෙමෙයි. නෑ ජයසිංහ ගුරු සංගමේ ජෝසප් නෑ මහින්ද ජයසිංහ. ඒ මිනිස්සු මේ JVP. හැබැයි මේ අපේ වැඩේට ඇවිල්ලා JVP වැඩේ කරන්න හැදුවනේ අපිට තන දුන්නා. හැබැයි මේ JVP සමහර ඔය කියන පක්ෂවලම සමහර නායකයෝ try කරා මේක වෙන වෙන තැන්වලට අරයි යන්න. ඒ වගේම රටේ සමහර කණ්ඩායම් සංවිධාන try කරා මේක මරණයකින් කෙලවර කරගන්න. ඒ කියන්නේ මේක එළියට බහැලා සටන් කරලා මිනිහත් මිනිස්සු දෙන්නෙක් මැරුණයින් පස්සේ ඒ මරණය උඩ තියාගෙන ගිහලා ආණ්ඩුව පෙරලන්න එහෙම ප්ලෑන් කළා. අපි ඒකට අවස්ථාව දුන්නේ. මේකේ ලොකුම ජයග්‍රහණය ඒක. ඒ සියලු මේ සඳහන් කරපු සියලු දෙනා තුල තිබුණා දැක්මක්. මේ සියලු දෙනා අපි කරපු ඉදිරිපත් කිරීමේදී ඒ මිනිසුන්ට දැනුණා මේක අපි හදවතින් කරන්න කියන්නේ. අවංකව කරන්න කියන්නේ. මේකේ ඒ මිනිස්සු දන්නවා අපිට මේක ප්‍රතිලාභය කොයිතරම් ගන්න තිබුණාද නිහඬව හිටියනම් කියන එක. නමුත් ඒ මිනිස්සු දැක්ක මේක සත්‍යතාවය. මේක හදවතින් අර ඇඟෙන් වචනේ කියනොනම් අර බොක්කෙන් අපේ අන්තිම මොහොතේ බොහෝ වෙලා දුරකථනය නාද කරමින් ඉල්ලීමක් බොහෝ සෙයින් ඉල්ලීමක් කරපු නිසා එතුමකට ලබා දෙන අන්තිම මොහොතේ අයිබන් ඔබට අයිබන් මම පළමුවෙන් කොළඹ වරායට ගියේ 1978. එතනින් මම නවගත වුණා ලන්ඩනයට. ඒක නිසා මම දන්නවා කොළඹ වරායේ තියෙන වැදගත්කම. මගේ නම නාගාවත්. ඉතින් ඒක නිසා ওই මහත්තයෝ කියන දේ 100% ඉතාමත් වැදගත් ජාතික වශයෙන්ුත් වැදගත් ජාත්‍යන්තර වශයෙන්ුත් වැදගත්. කොළඹ වරායේ මේ තොලමී කාලේ ඉඳලා කොළඹ වරායේ කොළඹ වැදගත්කම නාවික වැදගත්කම අපි දන්නවා. ඒක නිසා ඔබතුමන්ලාට බොහොම ස්තුතියි. ඔය ගැන මේ ඔය විදිහේ සාකච්ඡාවක් කරනවට ඉදිරි කාලයකදී අපි හමු වෙන්න බලමු. බොහොම ස්තුතියි ඔබතුමා කොළඹ සිට අපිට කතා කරන්නේ. සමාවන්න බොහෝ ඇමතුම් අපිට ලබා දුන්නා. සුබ පැතුම් අරගෙන එන්න තමයි ඔබ කතා කළේ. සුබ පැතුම් ගෙනාවු බොහෝ දෙනාට ස්තුතියි. සුබ පැතුමට අපි කාලය ගත්තේ නැත්තේ වටිනා කතාවක් ඔබට කියන්න ඕන නිසා. වරාය සටනේ අතුලාන්තය පිළිබඳව කතා කරේ නොකී කතා බොහෝ දෙනෙක් බොහෝමයක් ඔබ අප සමග බෙදා හදාගත්ත අපේ ප්‍රේක්ෂක ජනතාව රටට ආදරය කරන බොහෝ ජනතාවක් අපිත් එක්ක අත්වල වෙන ඉන්න සිව් දෙස ඒ ජනතාව අපිත් එක්ක ඉදිරියේ පෙළ ගැහෙනවා මෙවැනි සටන් ව්‍යාපාර ශක්තිමත් කරන්න. වාණිජ්‍ය කර්මාන්තා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ ලේකම් ශ්‍යාමල් සුමරත්න මහත්මයා අපේ
සූති විතරක් නෙවෙයි ඉදිරියට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. නොසැලෙන දිරියෙන් ආත්ම විශ්වාසයෙන් සටන් කරපු සටන් නායකයෝ දෙදෙනෙක්. ඒත් එක්ක මෙම සංගමේම සභාපති සංජය කුමාර වැලිගම මහත්මයා දීර්ඝ සටන් ඉතිහාසයක් තියෙන වීරයෙක් අපිට. හදවතින් ආදරේ. ඒ ආදරයත් එක්ක රටට ආදරය කරන මිනිස්සුන්ට අපි නින්නාද සජීවී සංවාදයෙන් විවෘත ආරාධනයක් තියෙනවා. ඉදිරියේදී පෙළ ගැහෙන්න එක්වන්න මේ රට හැදෙන වේදිකාවට එන්න රට හැදීමේ මාවත ශක්තිමත් කරලා ජයග්‍රහණය සටහන් කරමු හැම දෙනා වෙනුවෙන්ම ඔබට ජයග්‍රහී හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් අපේ සුදානම් සංවාදයෙන් සමගන යන්නට හිතතුනි ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අපි ගිහිල්ලා එන්නම් තෙරුවන් සරණයි